වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශාක ප්‍රජනනය සම්බන්ධව. ශාක ප්‍රජනනය ගැන කතා කරද්දී මේ කොටස ගොඩක් කට්ටිය අමාරුයි කියන ලියා ගන්න ගියාම අමාරුයි කියලා කියන කොටසක්. ඒකට ප්‍රධානම හේතුව තමයි හරියට තේරුම්ගෙන නැතිවීම සහ පාඩම් කරන්න ක්‍රමයක් හදාගෙන නැතිවීම. ඉතින් ඔන්න ඔය තියෙන ප්‍රධාන ප්‍රශ්නෙට උත්තර හොයන එක තමයි අපි වීඩියෝ සීරීස් එක දිගටම කරේ. ඒකට මේ වීඩියෝ එකනොත් ශාකයේ තව කොටසක් ඔන්න දේශයෙන් මතක තියාගන්න සහ තේරුම් ගන්න පුළුවන් ක්‍රම ටිකක් හදාගන්න තමයි යන්නේ. එතකොට වීඩියෝ එකේ මුල ඉඳලා පටන් ගත්තා වගේම අවසානයේ වෙනත් එක්ක අනිවාර්යයෙන්ම බලන්න. ඒ වගේම Tamanට අවශ්‍ය සහ අදාළ ක්‍රම කියලා දෙනකොට ඒ ක්‍රම අනිවාර්යයෙන්ම නෝට් එකක් විදිහට හදාගන්න. මොකද ආයි මේ වීඩියෝ බල මේව මතක් කරගන්න කාලයක් නැහැ විභාගෙට ලඟ වුණාම ඒ හදාගන්න නෝට් එක පාවිච්චි කරලා Tamanට මේ වීඩියෝ එකේ කතා කරපු වැදගත් කරුණු ටික අනිවාර්යයෙන්ම මතක් කරගැනීමේ හැකියාවක් තියෙන්න ඕන. නැත්නම් මේ වීඩියෝ එකේ වැදගත්කමක් නැති වෙනකොට ශාක ප්‍රජනනය ගත්තට පස්සේ මුලින්ම තේරුම් ගන්න ඕන සතුන්ගේ ප්‍රජනනය වෙන විදියයි ශාකවල ප්‍රජනනය වෙන විදියයි තනිකරම වෙනස්. ඔන්නෝක තේරුම් ගත්තේ නැති කට්ටිය තමයි කියන්නේ ශාක ප්‍රජනනය කියන එක තේරෙන්නේ නැහැ. අමාරුයි මේක මහා අමුතුයි කියලා. සතුන්ගේ ප්‍රජනනය ගත්තට පස්සේ අපි දන්නවා සතුන්ගේ ගත්තොත් එහෙම මව පියා එහෙමත් නැත්නම් මාතෘ ජීවියයි පීතෘ ජීවියයි කියලා දෙන්නෙක් ඉන්නවා. මම මේ කියන්නේ සාමාන්‍ය බහුතරයකට ගැලපෙන උදාහරණයක්. එහෙම නැති අවස්ථාවක් තියෙනවා. මාතෘ ජීවියා සහ පීතෘ ජීවියා ඉන්නවා. එතකොට මාතෘ ජීවියාගේ ඩිම්බ පීතෘ ජීවියාගේ ශුක්‍රාණු උද්දීපද වෙනවා. මේ දෙක එකතු වීමෙන් හැදෙනවා යුක්තාණුව. අවසානයේ යුක්තාණුව වර්ධනය වෙලා නව ජීවියෙක් ඇති වෙනවා. හැබැයි ශාකවලදී ওই වගේ ලේසියෙන් ක්‍රියාවලිය වෙන්නේ නැහැ. අපි මේ සත්ත්ව ප්‍රජනනය වෙච්ච විදිය තව ටිකක් පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා තව ටිකක් විස්තරයව බැලුවොත් එහෙම මවගාව සෛල විභාජනය වෙලානේ මේ හැදෙන්නේ ජන්මාණු. මේවට කියන අපි ජන්මාණු කියලානේ. ජන්මාණු හැදෙන්නේ සෛල විභාජනය වෙලානේ. එතකොට සෛල විභාජනයේදී මවගාව සාමාන්‍යයෙන් වර්ණ දෙක. අපි මිනිසුන්ට අදාළව කතා කරොත් මවගාව වර්ණ දෙක 46ක් තියෙනවා. පියාගාවත් වර්ණ දෙක 46ක් තියෙනවා. හැබැයි ඕකෙන් ඩිම්බයට ලැබෙන්නේ කොච්චරද? වර්ණ දෙක 23ක් විතරයි. ශුක්‍රාණු සෛලයට ලැබෙන වර්ණ දෙක 23ක් විතරයි. ඒකට හේතුව තමයි ජන්මාණු නිපද වෙන්නේ මොන විභාජන ක්‍රමය මගින්ද? ඌනන විභාජන ක්‍රමය මගින්නේ. ඌනන විභාජන ක්‍රමය මගින් තමයි ජන්මාණු නිපද වෙන්නේ. ඒක තමයි ඒකට හේතුව. එතකොට මේ දෙක එකතු වුණාට පස්සේ ආයි යුක්තාණුවට ඔන්න වර්ණ දෙක 46ක් ලැබෙනවා. නව ජීවියට 46ක් ලැබෙනවා. එතකොට අර මුලින් හිටපු එක්කෙනා වගේම තව එක්කෙනෙක් ඇවිල්ලානේ. එතකොට මෙයා තව ජීවියක එකතු වෙලා තව පරම්පරාවක් හදන්න පුළුවන්. එතකොට අර මුල හිඳපු එක්කෙනා මායි ආවහමනේ ප්‍රජනනය කියන ක්‍රියාවලිය කම්ප්ලීට් වෙන්නේ. මෙතන ඉන්දියා වගේම ජීවියෙක් මෙතනත් ඇවිල්ලා. හරි. එතකොට ප්‍රජනනය කියන එක තව අලුත් පරම්පරාවක් හැදිලා කියන එක කම්ප්ලීට් වෙනවා. හැබැයි ශාකවලදී ගත්තාම වැඩේ වෙනස්. ටිකක් දිගට යනවා වැඩේ. ශාකවලත් ඉන්නවා අර මාතෘ පීතෘ වගේම ශාකවලත් ඉන්නවා ජායා කොටසක් සහ පුන් කොටසක්. පුන් කියන්නේ එතකොට ජායා කොටසේ අර වගේම ඩිම්බ විදියටම අණ්ඩ නිපද වෙනවා. අණ්ඩ කියලා අපි විශේෂයෙන් පාවිච්චි කරනවා. පුන් කොටසේ ශුක්‍රාණු නිපද වෙනවා. ඒ දෙක එකතු වෙලා අර වගේම යුක්තාණුවක් හැදෙනවා. යුක්තාණු මෙතනත් අර කලලය කියන කොටස හැදෙනවා. මේකෙත් කලලය කියන කොටස හැදිලා තමයි ජීවය හැදෙන්නේ. එතකොට මෙතනත් ඒ විදිහට කලලය කියන කොටස හැදෙනවා. මේ කලලය වර්ධනය වෙද්දී බීජය කියලා විශේෂිත ව්‍යුහයක් ඇති වෙනවා. මේ බීජය නිසා තමන් ඉන්න තැනින් එහාට ව්‍යාප්ත වෙන්න ශාකවලදී කටයුතු කරනවා. හරි. බීජය කියලා විශේෂ දෙයක් ඇති වෙනවා. ඒ වගේම බීජයෙන් ඇති වෙන්නේ අර කලින් තිබ්බ ජායා සහ පුන් කියන ශාක කොටස් දෙකම නෙමෙයි. එතෙන්දී ඇති වෙන්නේ බීජයෙන් ඇති වෙන්නේ බීජාණු ශාකයක්. මේ බීජාණු ශාකයෙන් තවදුරටත් බීජාණු නිපද වෙලා ඊට පස්සේ තමයි අර ජායා සහ පුන් ශාක නැවතත් ඇති වෙන්නේ. අර චක්‍රයක් කම්ප්ලීට් වෙන්නේ අන්න එතකොට. මේකට හේතුව තමයි පටන් ගන්නකොටම ජායා සහ පුන් වලට අපි හිතමු වර්ණ දෙක 20 ගන්න තියෙනවා කියලා. මේ අණ්ඩ සහ ශුක්‍රාණු වල වර්ණ දෙක 10 වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඌනනය කියන එකෙන් නෙමෙයි ජන්මාණු නිපදවන්නේ. ශාකවලදී ජන්මාණු නිපදවන්නේ අනුනනය. ඒකයි සත්වයන්ගෙන් වෙනස් වෙන්නේ. අනුනනයෙන් තමයි ජන්මාණු නිපද වෙන්නේ. එතකොට අණ්ඩ වල 30යි ශුක්‍රාණු වල 30ක් තියෙනවා වර්ණ දෙක. මේ එකතු වෙන යුක්තාණුවේ මේ වගේ දෙගුණයක් තියෙනවා. එතකොට යුක්තාණුව කවදාවත් මේ වගේ ශාකයක්ම හදන්නේ නැහනේ. ඒ වගේ දෙගුණයක් තියෙනවා. එතකොට මේක අරගෙන යන බීජයෙන් හැදෙන බීජාණු ශාකයේ මොකද වෙන්නේ? ඔන්න තියෙන වර්ණ දෙක ආයර 4 එහෙම තියෙනවා. බීජාණු ශාකයේ බීජාණු හදද්දී යන පාවිච්චි වෙන ඌනනය කියන ක්‍රියාවලිය. ඒ හැදෙන බීජාණු වල වර්ණ දෙක සංඛ්‍යාව 20යි. භාගයක් වෙනවනේ ඌනනයෙන් බෙදුනට පස්සේ. ආයර ජායා සහ පුන් ශාක වල ඔන්න වර්ණ දෙක 20 ගන්න තියෙනවා. මේ කට්ටිය මෙතන ආයි හැදිලා තියෙනවා. මේකට හේතුවක් තියෙනවා. ඔන්න ඔය හේතුව තේරුම් ගන්නේ නැති එක තමයි මේ ක්‍රියාවලිය ගලප ගන්න බැරි වෙන්නේ. ඇයි ශාක මෙච්චර දිග ක්‍රියාවලියක් ප්‍රජනනයේදී සිදු කරන්නේ කියන එක අපි තේරුම් ගන්න ඕන. ඒකට හේතුව තමයි සත්වයන්ට තියෙන හැකියාවක් එක තැනක ඉඳලා තව තැනකට ඇවිදගෙන යන්න පුළුවන්. සංචරණය කරන්න පුළුවන්. හැබැයි ශාක වලට එක තැනක ඉඳලා තව තැනකට ඇවිදගෙන යන්න බෑනේ. එතකොට ඒගොල්ලෝ මේ විදිහට ලේසියෙන් ප්‍රජනනය කරොත් එහෙම හැමදාම තමන්ගේ පරම්පරාව ඇති වෙන්නේ කොහොමද? තමන්ගේ පරම්පරාව ඇති වෙන්නේ තමන්ගේ වටපිටාවේ විතරයි.
තමන් ඉන්න පරිසරයෙන් එහාට තමන්ගේ පරම්පරාව යවා ගන්න බෑ. ව්‍යාප්ත කරගන්න බෑ. සත්තුන්ට නම් ඇවිදලා හරි යන්න පුළුවන්. මෙහි ඉපදුනාට වෙන කොහේ හරි ගිහලා ජීවත් වෙන්න පුළුවන් නේ. ශාකයකට මේක තැනක ඉඳලා තවත් තැනකට ඇවිදගෙන යන්න බෑනේ. ඒක නිසා ශාක සංචරණය කරන්න බැරි වීම නිසා ඒගොල්ලොන්ට වෙච්ච පාඩුව මග අරව ගන්නවා ප්‍රජනන ක්‍රියාවලියේදී. ප්‍රජනන ක්‍රියාවලියේදී මෙන්න මේ බීජය හෝ බීජාණු පාවිච්චි කරලා ඒගොල්ලෝ එක තැනක ඉඳලා තවත් තැනකට ව්‍යාප්ත වෙනවා. සමහර ශාකවලදී බීජාණු එක තැනක ඉඳලා තවත් තැනකට ව්‍යාප්ත කරනවා. පසු කාලීනව ගත්තට පස්සේ ශාකවල බීජය කියන ව්‍යුහය එක තැනක ඉඳලා තවත් තැනකට ව්‍යාප්ත කරනවා. එතකොට අන්න ඒකෙන් ඒගොල්ලෝ තමන් ඉන්න පරිසරයෙන් ගිහිල්ලා උදාහරණයක් විදියට මේ පැත්තේ තියෙන ශාකයක් තව එහාට යන්න ඕන නම් එයාට ඇවිදගෙන යන්න බෑනේ. මෙන්න මේ බීජය හෝ බීජාණු ව්‍යාප්ත කිරීමෙන් තමයි එයා ව්‍යාප්ත වෙන්නේ වෙන තැනකට. ඔන්න ඔය දේ කරගන්න තමයි ශාකයේ මෙච්චර දීර්ඝ ප්‍රජනන ක්‍රියාවලිය සංකීර්ණ විදියට අරගෙන යන්නේ. එතකොට ඒකෙදි තේරෙන්න ඕන ප්‍රධාන විදියට බීජාණු ශාකයක් තියෙනවා. ඒකේ බීජාණු නිපද වෙනවා. බීජාණු වලින් ජායා සහ පුන් ශාක ඇති වෙනවා. එහෙම නැත්නම් ජායා සහ පුන් කොටස් ඇති වෙනවා. ඒ ජායා සහ පුන් කොටස් අණ්ඩ සහ ශුක්‍රාණු නිපද වෙනවා. ඒවා යුක්තාණුවක් හදනවා. කලලේ බවට පත් වෙනවා. සමහර ශාකවලදී දැන් බීජ නැති ශාකත් අපි දන්නවා. බීජ නැති ශාකවලදී බීජාණු තමයි ව්‍යාප්ත වෙන්නේ. ඒවැදි බීජය කියලා විහුවක් හැදෙන්නේ නැහැ. මුල් කාලේ තියෙන අපි කතා කරන පොකනාටුම් නෙප්‍රොඩිපිස් වගේ ඒවා බීජ හැදෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙන සීකස් සහ සපුෂ්ප ශාකවලදී තමයි බීජ හැදෙන්නේ. එතකොට මේ ජීවන චක්‍ර කියන එකේ පොදු ෆොමැට් එක තමයි මේක. ඕනම එකක තියෙන පොදු විදිය තමයි මේක. ශාකවලදී පරිණාමය වෙන්න මේ වෙන ක්‍රියාවලිය එන්න දියුණු වුණා. මේ ක්‍රියාවලිය එන්න දියුණු වුණා. ඒ ගැන අපි කතා කරා තනි වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට හදලා දීලා තියෙනවා පොගනාටුම්, නෙප්‍රොලෙෆිස්, සෙලජිනෙල්ලා, සීකස්. ඔන්න ඔය ජීවන චක්‍ර හතරම මතක තියාගන්න වගුවා කියලා ක්‍රමවේදයක් හදලා දීලා තියෙනවා. ඒක YouTube එකේ බලා ගන්න පුළුවන්. ඒ වීඩියෝ එක group එකකට කලින් දාලා ඇති. ඒ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. දැන් බලලා නැත්නම් අනිවාර්යෙන් බලලා ඉන්න. එකෙන් අදහසක් ඒවි මේ බීජාණු ශාක සහ ජන්මාණු ශාක මේවා ගැනත් හොඳ අදහසක් ඒවි. ඒ වගේ මේ කොටස මතක තියාගන්නත් ලස්සන ක්‍රමයක් ඒක හරහා හැදේවි. ඊට පස්සේ එතන කතා කරන්නේ අපි බීජ නොවන ශාක සහ බීජ ශාකවල විවෘත බීජක ශාක ගැන විතරයිනේ. ඊළඟට තියෙන විවෘත බීජක ශාක වලින් පස්සේ තියෙන ආවෘත බීජක ශාක. අන්නේ ශාක එහෙම නැත්නම් සපුෂ්ප ශාකවල කොහොමද ප්‍රජනන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ, ජීවන චක්‍රයක් තියෙන්නේ කොහොමද කියලා දිග විස්තරයක් තියෙනවා. අන්නේ ටික මතක තියාගන්න තමයි මේ වීඩියෝ එකේ ඉතිරි කොටසෙන් අපි කතා කරන්න යන්නේ. මේ තියෙන්නේ ඕනම ශාක ජීවන චක්‍රයක පොදු ෆොමැට් එකනේ. මේ විදිහට තමයි වෙන්නේ ක්‍රියාවලිය. සමහර ඒවාදී බීජය කියන එක ඉන්නේ බීජය ඉන්නේ බීජ ශාකවල විතරයි. එතනින් එහාට මේ විදිහට තමයි ප්‍රජනන ක්‍රියාවලිය සිදු වෙන්නේ. ජීවන චක්‍ර කියලා අපි කියන්නේ මෙන්න මේක. එක එකේදී පොඩි වෙනස්කම් කිහිපයක් තියෙනවා. එතකොට මෙතනින් එහාට එහෙනම් බලමු සපුෂ්ප ශාකවල ජීවන චක්‍ර මතක තියාගන්නේ කොහොමද, තේරුම් ගන්නේ කොහොමද කියලා. මේ කොටස මුලින්ම එකතු කරේ අර ප්‍රජනන ක්‍රියාවලියේදී ශාක සහ සතුන් අතර තියෙන වෙනස්කමක් කියන එක මතක තියෙන්න ඕන. ඒ වගේම මෙන්න මේක ගොඩක් වැදගත්. සතුන් ඌණණයෙන් ජන්මානු නිපදවද්දී ශාක ජන්මානු නිපදෙව්වේ අනූණණයෙන් කියන කතාව. ඒ වගේම ශාකවල පරම්පරා දෙකක් තියෙනවා. එකක් තමයි ඒක ගුණ. ඒක ගුණයින් මේක ඒක ගුණ ජන්මානු ශාක පරම්පරාව සහ ද්විගුණ බීජාණු ශාක පරම්පරාව කියලා ශාකවල පරම්පරා දෙකක් තියෙනවා සෑම ශාකයකම. අපිට සාමාන්‍ය පරිසරයේ පේන්නේ මෙන්න මේ බීජාණු ශාකය තමයි ලොකුවට පේන්නේ. මේ වෙනකොට තියෙන පරිණාමයත් එක්ක ශාකවල බීජාණු ශාකය තමයි පේන්නේ. ජන්මාණු ශාක අපිට සාමාන්‍යයෙන් පියවිය හැට බලා ගන්නත් බැරි තරම්. එතකොට මේ ගැන අවබෝධයක් තිබ්බේ නැත්නම් කලින් මේක පොඩ්ඩක් පැත්තකින් නෝට් එකක් දාගන්න. මේක කොහෙටවත් ඕන මෙලෙන්නේ තේරුම් ගන්න තමයි වැදගත් වෙන්නේ. කලින් ඉඳලා මේ ගැන අවබෝධයක් තිබ්බනම් මේ කොටස නෝට් කරගන්න එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට අපි සපුෂ්ප ශාකවල ජීවන චක්‍ර කතා කරන්න කලින් මලක එහෙමත් නැත්නම් පුෂ්පයක කොටස් ටික හරියට මේක කලින් දැනගෙන ඉන්නත් පුළුවන්. හැබැයි හරි පිළිවෙලකට දැනගත්තොත් මේක ලියා ගන්න ලේසි. ඒක නිසා හරි පිළිවෙලකට තේරුම් ගන්න පුළුවන් විදියට පොඩි ක්‍රම ටිකකුත් පාවිච්චි කරලා හරියට මතක තියාගන්න තියෙනවා. මොකද මෙතන පැටලෙන කොටස් කිහිපයකුත් තියෙනවා. මුලින්ම ගත්තොත් එහෙම පුෂ්පයක දැන් පුෂ්පයක් කියලා කියන්නේ අමුතු ව්‍යුහයක් නෙමෙයි ශාකයක ඇති වෙන. අපි ගමුකෝ පුෂ්ප නැති ශාකයක්. පුෂ්ප නැති ශාකයක් ගත්තොත් එහෙම අපි හිතමු පුෂ්පය මේ විදියට ශාකය කඳට සම්බන්ධ වෙලා තියෙන අවස්ථාවක් කියලා. කඳට සම්බන්ධ වෙලා තියෙන අවස්ථාවක්. එතකොට කඳට සම්බන්ධ වෙලා තියෙන පුෂ්පය තිබ්බේ නැත්නම් එතන පුෂ්ප නැති ශාකයක ඒ වෙනුවට තියෙන මොනවද? පත්‍ර තියෙනනේ. සම්බන්ධ වෙලා තියෙන පත්‍රනේ. එතකොට ශාකයක පසෙන් උඩ කොටස අපි කියන වචනේ තමයි පරෝහය. ශාකයක පසෙන් උඩ කොටස අපි කියන වචනේ පරෝහය. ඒක නිසා පුෂ්පය ඇවිල්ලා ශාකයක ඇති වෙච්ච අමුතු කොටසක් නෙමෙයි අර පරෝහයේ තියෙන පත්‍ර වගේම තව කොටසක් විතරයි. පුෂ්පය පරෝහයේම විශේෂිත කොටසක්. පරෝහයේ ඇතිවන අර පත්‍ර වෙනුවට තමයි පුෂ්පය කියන එකක් ඇති වුණේ එතන. ඒක නිසා අපි මේ පුෂ්පවල කියනවා පත්‍ර වලයන් 4කින් පුෂ්පය සමන්විතයි කියලා. පත්‍ර වලයන් 4කින් පුෂ්පය සමන්විතයි කියලා. පිටතින්ම
එළියෙන්ම තියෙන වලය විදියට අපිට හම්බෙන්නේ මණිපත්‍ර. ඊළඟට ඇතුලෙන් තියෙන්නේ අපි සාමාන්‍යයෙන් මල් පෙති කියලා කියන දලපත්‍ර. ඊට ඇතුලෙන් අපි කියනවා අපි සාමාන්‍ය ව්‍යවහාරේ පාවිච්චි කරන නමයි රේණු. ඊළඟ කොටස එච්චර සාමාන්‍ය ව්‍යවහාරේ පාවිච්චි වෙන්නේ නැහැ. රේණු කියන එක පාවිච්චි වෙනවා. ඊට ඇතුලෙන් තියෙන කොටස අපි කියන්නේ අණ්ඩපය කියලා. අණ්ඩ කියනකොට ඔයගොල්ලන්ට අදහසක් එනවා අණ්ඩ කියලා කියන්නේ ඩිම්බ සෛල වලට. ඩිම්බ සෛල වලට කියන තව වචනයක් තමයි අණ්ඩ කියන්නේ. එතකොට අණ්ඩ කියන එකට අණ්ඩප කියලා දාලා ඔන්න අර ජායා කොටසට අදාළ. එහෙම නැත්නම් ජායා කොටසට අදාළ කොටසට අපි නමක් දාගත්තා අණ්ඩප කියලා. එහෙනම් ප්‍රධාන පත්‍ර වලයන් 4 හරියට දැනගෙන ඉන්න ඕන. මණිපත්‍ර, ඊට පස්සේ ඊට ඇතුලෙන් දලපත්‍ර, ඊළඟට රේණු, ඊළඟට මේකට ඔක්කොම පොදුවේ කියනවා අපි අණ්ඩපය කියලා. ওই තමයි ප්‍රධාන පත්‍ර වලයන් 4. හරි. ඊට පස්සේ මණිපත්‍ර දලපත්‍ර වලන් තවදුරටත් කොටස් නැහැ. හැබැයි රේණු සහ අණ්ඩප ගත්තාම මේකේ තවදුරටත් කොටස් කිහිපයක් තියෙනවා. රේණුවක් ගත්තාම මේ විදියට පොඩි කොටසකින් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ පත්‍රයට. මේකට අපි කියනවා ඊටාම සිහින් නිසා සූත්‍රිකාව කියලා. මේකට කියනවා සූත්‍රිකාව කියලා. ඊට පස්සේ මේකේ කෙලවර මේ විදියට කොටස් දෙකක් එකතු වෙලා වගේ තියෙනවා. මේකට කියනවා පරාග දානිය කියලා. පරාග දානිය කියලා කියනවා. ඊට පස්සේ අණ්ඩපය ගත්තට පස්සේ අණ්ඩපේ ඉහළම කොටසට අපි කියන්නේ කලංකය කියලා. ඉහළම කොටසට අපි කියන්නේ කලංකය කියලා. ඊළඟ කොටසට අපි කියනවා කීලය කියලා. මේ යට මහත් වෙලා තියෙන කොටසට අපි කියනවා ඩිම්බ කෝෂය කියලා. ඩිම්බ නෙමෙයි ඩිම්බ කෝෂය. මෙතන ගොඩක් කට්ටිය පටලව ගන්න කීලය සහ කලංකය. කීලය සහ කලංකය කියන වචන දෙක ගොඩක් කට්ටිය පටලව ගන්නවා. කීලය කලංකය පැටලවෙන එක නවත්ත ගන්න පාවිච්චි කරන්න පුළුවන් නාලය. කීලය ඇවිල්ලා නාලයක් වගේනේ. නාලය සහ කීලය කියන වචන දෙකම එක වගේ. එතකොට කීලය කියන්නේ මේ නාලය වගේ තියෙන එක. කලංකය කියන්නේ ඉහළින්ම තියෙන කොටස. දැන් ඒක පැටලෙන්නේ නැහැ. එතකොට මෙතෙන් තිබෙන ක්‍රියාවලියත් අපි මේත් එක්ක සරලව බලමු. දැන් පුෂ්පයක් ගත්තට පස්සේ පුෂ්පයේ දැන් මේ කතා කරන්නේ ශාකේ ප්‍රජනන ක්‍රියාවලියනේ. ඒක වෙන්න පුෂ්පයේදී වෙන ක්‍රියාවලිය ටිකයි පොඩ්ඩක් බලමු. පුෂ්පයේදී මොකද්ද මුලින්ම වෙන්නේ? පුෂ්පය මේ විදිහට එළියට විවෘත වෙන්න කලින් මොකද වෙන්නේ? මේ මණිපත්‍ර වලින් තමයි පුෂ්පය මෙතන දැන් මේක විවෘත වෙන්න කලින් මේ ඔක්කොම කොටස් ටික මෙන්න මේ මණිපත්‍ර දෙකෙන් තමයි ආවරණය වෙලා තියෙන්නේ. එහෙනම් පළවෙනිම දේ තමයි මණිපත්‍ර වලින් පුෂ්පය ආවරණය කරගෙන ඉන්නවා. මුල්ම දේ. ඊට පස්සේ මණිපත්‍ර දෙක ඈත් වුනහම පුෂ්පය ඔන්න එළියට විහිදෙනවා. පෙති ටික එළියට එනවා, රේණු ටික එළියට එනවා. ඊතුරු කොටස් ටිකත් එළියට එනවා. ඊළඟට මොකද්ද වෙන්නේ? පුෂ්පේ ඊළඟට වෙන්නේ මොකක්ද? මේවයි නිපද වෙනවා පරාග කණිකා. අපි සාමාන්‍යයෙන් පරාග කියලා කියන්නේනේ. පරාග නිපද වෙනවා මෙන්න මේ කොටස් වල. ඒ පරාග ගිහිල්ලා මොකද වෙන්න ඕන? මෙන්න මේ කොටසේ. අපි කලංකය කියලා කිව්වේ. අන්න ඒ කලංකය මත තැම්පත් වෙන්න ඕන. ওই තැම්පත් වෙන ක්‍රියාවලියට අපි කියන්නේ පරාගණය කියලා. මුලින්ම මෙතන පරාග නිපද වෙන්න ඕන. ඒ වගේම මේක ඇතුලේ ඩිම්බ නිපද වෙන්න ඕන. ওই දෙක එකතු වෙන එක නෙවෙන්නේ. ඕන්න එහෙනම් දෙවෙනි එක තමයි පරාගයි ඩිම්බයි නිපද වෙන එක. තුන්වෙනි එක තමයි මේවා ගිහිල්ලා මෙතන පතිත වෙන්න ඕන. පතිත වෙන්නේ කෘමීන් හරහා තමයි පතිත කරගන්නේ ගොඩක් අවස්ථාවලදී. කෘමීන් මල් වලට ගෙන්න ගන්නේ කොහොමද? ප්‍රධාන ක්‍රමයක් තමයි මෙන්න මේ දලපත්‍රවල පාට. එහෙනම් කෘමීන් ගෙන්න ගන්න වැඩේ දලපත්‍ර කරනවා. හතරවෙනි වැඩේ තමයි කෘමීන් ඇවිල්ලා මේවා තැම්පත් කිරීම. පස්වෙනි වැඩේ විදියට දැන් මෙතන තැම්පත් වෙච්ච එක කෙනා මෙතන ඉන්න එක්කෙනෙක්ට එකතු වෙන්න ඕන. එයා මේක දිගේ පහළට ගමන් කරන්න ඕන. ඔන්න පහළට ගමන් කිරීම තමයි පස්වෙනි වැඩේ. හරි? හයවෙනි වැඩේ විදියට දැන් මේ දෙන්න එකතු වෙනවා. පුන් කොටසයි ජායා කොටසයි එකතු වෙනවා. අන්තිමට හත්වෙනි වැඩේ විදියට මේගොල්ලෝගේ ඊළඟ પરම්පරාව බිහි කරන්න අවශ්‍ය දේවල් නිපද වෙනවා. ඒකෙන් තමයි ඊළඟට ඇති වෙන අලුත් ජීවිතය ඇති වෙන්නේ. හරි? මුලින්ම මණිපත්‍ර වලින් ආරක්ෂා කරගෙන හිටියා. දෙවනියට මෙතන නිපද වුණා අවශ්‍ය පුන් පරාග කණිකා. ඊට පස්සේ ජායා කොටස විදියට ඩිම්බ හැදුනා. තුන්වෙනියට පරාගණය කරගන්න අවශ්‍ය කෘමීන් ටික ගෙන්න ගත්තා. හතරවෙනියට පරාගණය කියන එක කරගත්තා. පස්වෙනියට ඒ තැම්පත් වෙච්ච පල්ලෙහාට ගමන් කරා. හයවෙනියට ඒ දෙක එකතු වුණා. හත්වෙනියට අලුත් ජීවියා හැදෙන්න අවශ්‍ය දේවල් ගොඩනගා ගත්තා. ඔන්න ඔය ක්‍රියාවලිය තමයි බලන්න හරියටම පියවර 7යි තියෙන්නේ. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් සපුෂ්ප ශාකවල ජීවන චක්‍ර කොටු 7 ක්‍රමය කියන ක්‍රමයකින් ලියා ගන්න ලේසියෙන්. අපි බලමු කොහොමද කියලා විස්තර ඇතුව ඊළඟ කොටසේ. අපි අර රූපේ පැහැදිලි කරා වගේම සපුෂ්ප ශාකවල ජීවන චක්‍ර කියන කොටස ගත්තාම ඒකේ අර ජන්මානුශාක සහ බීජානුශාක කියන પરම්පරා දෙකක් තියෙනවා කියලා අපි කිව්වනේ. ඒකෙන් සපුෂ්ප ශාක සහ දිගටම ප්‍රමුඛ උනේ මොකද්ද? බීජානුශාකය. මේකෙදිත් ඒකේ හැමමයි බීජානුශාකයේ ප්‍රමුඛ වෙනවා. ඒකෙන් ඇති වෙන විශේෂිත පරෝහයක්. මම කියවනේ පරෝහය කියන්නේ පසෙන් උඩ කොටස. පසෙන් උඩ කොටසේ ඇති වෙන විශේෂිත කොටසක් විදිහට පුෂ්පය අපිට හඳුන්වන්න පුළුවන්. විශේෂිත පරෝහයක් විදිහට පුෂ්පය පවතී. ඊට පස්සේ මම කිව්වා කොටු 7 ක්‍රමයක් තියෙනවා කියලා. අර ක්‍රියාවලිය කොටු 7ක්. එහෙම නැත්නම් පියවර 7ක් තියෙනවා.
පළවෙනි එක තමයි මණිපත්‍ර. මණිපත්‍ර වලින් තමයි මේක ආරක්ෂා වෙලා තියෙන්නේ. ඊට පස්සේ ප්‍රජනක ව්‍යුහ ටික දෙපැත්තේ කතා කරන්න ඕන. ඊට පස්සේ දලපත්‍ර වලින් මොකද කරන්නේ? අර දෙක එකතු කරන්න අවශ්‍ය කට්ටියව ගෙන්න ගන්නවා. ඊට පස්සේ පරාගණය කියන ක්‍රියාවලිය සිදු වෙලා තමයි අර දැන් දෙහිකනේ දෙන්න ඉන්නේ. පුන් කොටස ජායා කොටස දැන් දෙහික ඉන්නේ. එකක් රේණු වල ඉන්නේ අනිත් එක අණ්ඩ පේතියේ. එතකොට මේ දෙක එකතු වීම සිද්ධ කරන්නේ පරාගණය කියන ක්‍රියාවලිය වෙලා. ඊළඟට මං කියවනේ තැම්පත් වුණාට වැඩක් නැහැ පල්ලෙහාට ගමන් කරන්න ඕන. අන්න එතකොට පුන් කොටසනේ පල්ලෙහාට ගමන් කරන්නේ. ඒකට අපි කියනවා ශුක්‍ර නෂ්ට පිටවීම සිද්ධ වෙනවා. එහෙම නැත්නම් පරෝහණය කියලා අපි කියනවා. ඒක තමයි පස්වෙනි පියවර. හයවෙනි පියවර විදියට මේ දෙන්න එකතු වෙනවා සංසේචනය. හත්වෙනි පියවර විදියට ඊළඟට කොටස් ඇති වෙලා අලුත් ජීවිය ඇති වෙනවා. විකසනය කියන පියවර සිද්ධ වෙනවා. දැන් ඔය එක එක පියවරට අදාළව ලියවෙන්න ඕන ටික අපි බලාගෙන යමු. එතකොට සපුෂ්ප ශාකවල ජීවන චක්‍ර සම්බන්ධව තියෙන සියලුම පොයින්ට් ටික සියලුම විස්තර ටික අපිට පහසුවෙන් ලියා ගන්න පුළුවන්. මුලින්ම අපි කතා කරන්න ඕනේ මණිපත්‍රනේ. මණිපත්‍ර ගැන අපිට ලියන්න තියෙන්නේ අපි දන්න දේ තමයි ලියන්න තියෙන්නේ. පුෂ්පේ විවෘත වීමට පෙර දලපත්‍ර සහ ඇතුළේ කොටස් ආවරණය කරගෙන පවතී. සාමාන්‍යයෙන් කොළ පැහැයක් තමයි තියෙන්නේ. ඔන්න ඔය කරුණු දෙක ලිව්වහම දලපත්‍ර සම්බන්ධව කරුණු ටික ලියලා හරි. හරි ලොකු විස්තරයක් නැහැ මතක තියාගන්න කටපාඩම් කරන්න එහෙම මොකක්වත් නැහැ. ඊට පස්සේ ප්‍රජනක ව්‍යුහ වලට ආවහම මම අර කලින් chart එකට පොඩ්ඩක් ගිහිල්ලා ඉන්නම්. කලින් අපි අඳගත්තනේ chart එක. මම කියවනේ ඕනම ශාකයකට ප්‍රජනක ක්‍රියාවලිය තිබෙන්නේ මෙන්න මේ ටික කියලා. එහෙනම් සපුෂ්ප ශාක වලටත් මොකද්ද වෙන්න ඕන? සපුෂ්ප ශාක වලදීත් අපි දැන් කතා කරන්නේ බීජාණු ශාකයේ ඉඳලානේ. බීජාණු ශාකයක් තියෙන්න ඕන. ශාකයේ තියෙනවනේ. ඊට පස්සේ මේ විදිහට බීජාණු හැදෙන්න ඕන. සපුෂ්ප ශාක වල. හරි. බීජාණු වලින් ජායා සහ පුන් ජන්මාණු ශාක ඇති වෙන්න ඕන. ඒ ජායා සහ පුන් ජන්මාණු ශාක වල අණ්ඩ සහ ශුක්‍රාණු නිපද වෙන්න ඕනේ. ඒව එකතු වෙන්න ඕන. ওই ක්‍රියාවලියම මේකෙත් වෙන්න ඕන. හරි. මේක චක්‍රයක් විදිහට සිද්ධ වෙන්නේ. ওই ක්‍රියාවලියෙන් මෙතන සිද්ධ වෙන්න ඕන. දැන් බීජාණු ශාකය නම් අපි මුලින් බලන්න ඕන කොහෙද බීජාණු හැදෙන්නේ කියලා. හරි. බීජාණු හැදෙන විදිය ගත්තොත් එහෙම පොගනාටුම් වල මං කියවනේ කලින් වීඩියෝ එක බලන්න කියලා. පොගනාටුම් වල ගත්තොත් එහෙම තනි බීජාණු දානියක් විතරයි තිබ්බේ. පොගනාටුම් වල තිබ්බේ බීජාණු දානියක් විතරයි. එක බීජාණු දානිය. ඊට පස්සේ ඕක නෙප්‍රොලිපිස් වලට යනකොට නෙප්‍රොලිපිස් වල ශාක පත්‍රයට ඇති වුණා බීජාණු දානි සමූහ ටිකක් දියුණු වුණා. ඊට පස්සේ සෙලිජිනෙල්ලා වලට යනකොට මතක ඇති බීජාණු දරන විශේෂිත පත්‍ර බීජාණු පත්‍ර ඇති වුණා. සෙලිජිනෙල්ලා වලට යනකොට සීකස් වලට යනකොට බීජාණු ශාක කියලා જાතියකුත් ඇති වුණා. පුන් බීජාණු ශාකය ජායා ශාකය කියලා බීජාණු ශාක දෙකක් පවා ඇති වුණා. සපුෂ්ප ශාක වලට ආවට පස්සේ මේ විදිහට පුන් සහ ජායා කියලා වෙන වෙනම කොටස් දෙකක් ඇති වෙනවා. හැබැයි දෙකම තියෙන්නේ කොහෙද? වෙන වෙනම ශාක දෙකක නෙමෙයි. එකම පුෂ්පේ තමයි බොහොම අවස්ථාවල තියෙන්නේ. එකම පුෂ්පේ අපි කතා කරා පුන් කොටසක් සහ ජායා කොටසක් තියෙනවනේ. පුන් කොටසක් තියෙනවා ජායා කොටසක් තියෙනවා. අර කලින් තිබ්බට වඩා එන්නේ අපි කතා කරන්නේ බීජාණු ශාකයේ එන්න දියුණු වුණා. අන්න ඒ විදිහට අපි දැන් බලමු කොහෙද මුලින්ම බීජාණු ඇති වෙන්නේ කියලා. ඕක මතක තියාගන්න පොඩි chart එකක් අපිට හදා ගන්න පුළුවන්. මුලින්ම අපි බලනවා බීජාණු දැන් ඇති වෙන්නේ කොහෙද කියලා බලන්න ඕන. මුලින්ම බලනවා බීජාණු තියෙන මොන පත්‍ර වලයේද? පත්‍ර වල හතරක් තිබ්බනේ. ඒ පත්‍ර වල හතරේ මොන පත්‍ර වලයේද? ඊට පස්සේ පත්‍ර වලේ ගත්තාම ඒවා එක එක කොටස් තිබ්බනේ. අපි කොටස් කතා කරේ දැන්. රේණු ගත්තාම ඒ කොටස් දෙකක් තිබ්බා. අණ්ඩප ගත්තාම කොටස් තුනක් තිබ්බනේ. අන්න ඒකේ මොන කොටසේද හරියටම ඕක ඇති වෙන්නේ. ඊට පස්සේ ඒ කොටසේ තියෙන බීජාණු දාණය මොන වගේද කියලා බලන්න. බීජාණු හැදෙන තැනට තමයි බීජාණු දාණය කියන්නේ. ශුක්‍රාණු හැදෙන තැන ශුක්‍රාණු දාණය. දාණය කියලා කියන්නේ හැදෙන තැන. ඊට පස්සේ ඒකේ ඇති වෙන බීජාණු මොන වගේද? ඒ බීජාණු වලින් අන්තිමට ඇති වෙන අර chart එකේ මතකයි ජන්මාණු ශාකය. ජන්මාණු ශාක මොන වගේද? ඔන්න ඔය ටික බලාගෙන ගියා නම් වැඩේ හරිනේ. එතකොට අපි කතා කරා රේණුවක් ගත්තාම මේ විදිහට සූත්‍රිකාව සහ පරාගදානියකින් සමන්විතයි. පරාගදානිය මේ විදිහට කොටස් දෙකක් තියෙනවා. ඕන මේක කොටස් වලට පාවිච්චි කරන වචනේ තමයි ඛණ්ඩිකා. මතක නම් අපි කලින් වීඩියෝ දෙකකම අපිට හම්බ වුණා. මස්තිෂ්කයේ ඛණ්ඩිකා කියලා අපි ළඟ වීඩියෝ එකක් කතා කරා. අක්මාවේ ඛණ්ඩිකා කියලා ඊට කලින් වීඩියෝ එකක් කතා කරා. මොකක් හරි තියෙන කොටස් වලට පාවිච්චි කරන වචනේ ඛණ්ඩිකා. පරාගදානියත් මේ විදිහට කොටස් දෙකකට බෙදිරනේ. ඔකට අපි කියනවා ඛණ්ඩිකා දෙකක් කියලා. ඛණ්ඩිකා දෙක තියෙන කෙලවරනේ. කෙලවර නිසා අපි කියනවා අග්‍රස්ත ඛණ්ඩිකා දෙක කියලා. හරි. පරාගදානිය අග්‍රස්ත ඛණ්ඩිකා දෙකකින් සමන්විතයි. පත්‍ර වලය තමයි මොකක්ද? රේණු. ඊට පස්සේ කොටස තමයි පරාගදානිය අග්‍රස්ත ඛණ්ඩිකාව. ඒකේ තියෙන බීජාණු දානිය තියෙන අග්‍රස්ත ඛණ්ඩිකාව ඇතුලේ ඒකටත් අපි විශේෂ නමක් පාවිච්චි කරනවා පරාග කෝෂය. ඒකට විශේෂ නමක් අපි පාවිච්චි කරනවා පරාග කෝෂය. මේකට කතා කරන්නේ පුන් කොටස ගැන මුලින්. ඒකේ බීජාණු ඇති වෙනවා. බීජාණු ඇති වෙන්නේ කොහොමද? බීජාණු මාතෘ සෛල. බීජාණු මාතෘ සෛල උණනය මගින් විභාජනය වෙලා ශුද්‍ර බීජාණු රාශියක් ඇති වෙනවා. අපි දන්නවා පුන් කොටස ගත්තොත් එහෙම සත්වයන්ගෙත් එහෙමයි. පුන් ජන්මාණු ගත්තාම විශාල වශයෙන් නිපද වෙනවනේ. වැඩි ප්‍රමාණයක් නිපද වෙනවා. ජායා ජන්මාණු ගත්තාම දැන් ඩිම්බ ගත්තොත් එහෙම එකයිනේ එකපාරකට මෝචනය වෙන්නේ. සතුන්ගේ ගත්තා.
ජායා ඒවා අඩු ප්‍රමාණයක් නිපද වෙන්නේ, පුන් ඒවා නිතරම වැඩි ප්‍රමාණයක් නිපද වෙනවා. ඒක නිසා ශුද්‍ර බීජාණු රාශියක් ඌනනය මගින් නිපද වෙනවා. ඊට පස්සේ ශුද්‍ර බීජාණු වලින් ඇති වෙන්න ඕන ජන්මාණු ශාකය. ශුද්‍ර බීජාණු වලින් ඇති වෙනවා පුංජන්මාණු ශාකය. පුංජන්මාණු ශාකය නැති වෙන්න ඕන. පුංජන්මාණු ශාකය ගත්තොත් එහෙනම් මේ විදිහට ප්‍රධාන සෛල දෙකකින් සමන්විතයි. නාස්ටි දෙකක් මේ විදිහට ප්‍රධානව දැක් ගන්න පුළුවන්. ඒ කියන්නේ සෛල දෙකකින් සමන්විතයි. මේක ආවරණය වෙලා තියෙනවා අර ශුද්‍ර බීජාණුවේ ඉතුරු වෙච්ච කොටස් වලින්. ශුද්‍ර බීජාණුව පුංජන්මාණු ශාකයේ බවට පත් වෙනකොට ඉතුරු වෙච්ච කොටස් තියෙනවනේ. අන්න ඒකට අපි කියනවා බීජාණු බිත්ති කියලා. මේ බීජාණු බිත්ති වලින් ආවරණය වෙලා තියෙනවා. ඇයි මේ ආවරණය වෙලා තියෙන්නේ? අපි දන්නවා පුන් කොටස තමයි නිතරම ජායායව හොයාගෙන යන්නේ. පුංජන්මාණු නිතරම ජායා ජන්මාණු හොයාගෙන යනවනේ. ශුක්‍රාණු ගත්තත් එහෙම එවැනි පිහිනලා යන්නේ. එතකොට පුන් කොටස තමයි නිතරම ජායායව හොයාගෙන යන්නේ. ඒක නිසා දැන් මෙතන පුන් කොටස එළියට ගිහිල්ලානේ ජායා කොටස හොයාගෙන යන්න ඕනේ. ඒක නිසා එළියට යන නිසා පුන් කොටසට ආවරණයක් අවශ්‍යයි ආරක්ෂාවට. ඒක නිසා තමයි බීජාණු බිත්තියෙන් මේවා ආරක්ෂා වෙලා තියෙන්නේ. පුන් ජන්මාණු ශාකයේ සහායක ආවරණය වෙලා තියෙන බීජාණු බිත්තිය දෙකම පොදුවේ ගත්තාම අපි ඒකට කියනවා පරාග කණිකාවක් කියලා. පරාග කණිකාව කියන්නේ ජන්මාණු ශාකයට විතරක් නෙමෙයි. පුන් ජන්මාණු ශාකයේ ඒක ආවරණය වෙලා තියෙන බීජාණු බිත්තිය දෙකම එකට ගත්තාම අපි කියනවා පරාග කණිකාවක් කියලා. පරාග කණිකාවේ තියෙන ජන්මාණු ශාකය ගත්තාම ඒකේ ප්‍රධාන නෂ්ටි දෙකක් තියෙනවා. ඒකට අපි කියනවා නාල නෂ්ටිය, අනිත් එකට කියනවා ජනක නෂ්ටිය. අපි දන්නවනේ මේ ඇතිවන නෂ්ටිය ගමන් කරන්න යන නාලයක් දිගේනේ. අපි අර රූප සරහනේ කතා කරා නාලයක් දිගේ පල්ලෙහාට යන්න ඕනනේ නෂ්ටිය. ඒ නාලයට තල්ලු කරන එක්කෙනෙක් ඉන්නවා. අන්න එයාට අපි කියනවා නාල නෂ්ටිය. නාලය දිගේ ගිහිලා අලුත් ජනිතය ඇති කරන නෂ්ටියට අපි කියනවා ජනක නෂ්ටිය. ඔන්න ඔහොම ඔකේ නම් දෙක මතක තියාගන්න. මොකද්ද? නාලයට තල්ලු කරන එක්කෙනා නාල නෂ්ටිය. නාලය දිගේ ගිහිලා අලුත් ජනිතය. එහෙම නැත්නම් අලුත් ජීවය ඇති කරන්න හේතු වෙන නෂ්ටිය තමයි ජනක නෂ්ටිය. හරි? එතකොට නාල නෂ්ටිය සහ ජනක නෂ්ටිය කියලා නෂ්ටි දෙකකින් සමන්විතයි පරාග කණිකාව සපුෂ්ප ශාකවලදී. දැන් ඇයි මෙහෙම chart එකක් ගහලා මතක තියාගත්තේ? අපිට එසේ එකක් આવොත් සපුෂ්ප ශාකවල ජීවන චක්‍ර විස්තර කරන්න කියලා ඔන්න අපි ලියනවා. මොකද්ද ලියන්නේ? මුලින්ම අපි ලියනවා ශුද්‍ර බීජාණු පත්‍ර ලෙස රේණු පවතී. හරි? ඒක ලියුවා. ඊට පස්සේ රේණුවක් ගත්තට පස්සේ සූත්‍රිකාවක් සහ පරාගදානියකින් සමන්විතයි. ඒ පරාගදානිය අග්‍රස්ත කණ්ඩිකාවේ තමයි ශුද්‍ර බීජාණු දානි විදිහට පරාග කෝෂ පවතින්නේ කියලා ලියනවා. පරාග කෝෂ වලින් සමන්විතයි. ඒවා තමයි ශුද්‍ර බීජාණු දානි විදිහට පවතින්නේ. ඒ පරාග කෝෂයක් එහෙම නැත්නම් ශුද්‍ර බීජාණු දානියක් ඇතුලේ මාතෘ සෛල උණණයෙන් විභාජනය වෙලා ශුද්‍ර බීජාණු රාශියක් නිපද වෙනවා කියලා අපිට ලියන්න පුළුවන්. ඊට පස්සේ ශුද්‍ර බීජාණු පරාග කණිකා බවට අවසානයේදී විකසනය වෙනවා කියලා ලියනවා. පරාග කණිකාවක් ගත්තාම පුංජන්මාණු ශාකයෙන් සහ ඒ ආවරණය කරමින් පවතින බීජාණු බිත්ති වලින් සමන්විතයි. ඒකේ ප්‍රධාන වශයෙන් නෂ්ටි දෙකක් හඳුනා ගන්න පුළුවන්. නාල නෂ්ටිය සහ ජනක නෂ්ටිය විදියට. දැන් දැක්කනේ දැන් ලේසියෙන් ගන්න පුළුවන්. වැඩේ කියන්නේ මේ ක්‍රමයෙන් පාවිච්චි කළා ජායා කොටස ගැනත් අපිට ලියන්න පුළුවන්. ජායා කොටස ගත්තාම මහා බීජාණු පත්‍ර විදියට එහෙම නැත්නම් මහා බීජාණු පත්‍ර වලය විදියට ක්‍රියා කරන්නේ අණ්ඩක. හරි? එතකොට මහා බීජාණු පත්‍ර ලෙස අණ්ඩක ක්‍රියා කරයි කියලා ලියන්න පුළුවන්. මහා බීජාණු පත්‍ර විදියට අණ්ඩක කියන කොටස පත්‍ර වලය ක්‍රියා කරනවා. ඒකේ මහා බීජාණු සෑදෙන ඩිම්බ කෝෂය කියන කොටස කියලා අපිට ලියන්න පුළුවන්. හොඳට බලන්න මේ ඩිම්බ කෝෂය ඇඳලා තියෙන විදියත් එක්ක පිටතින්ම තියෙනවා මේ විදියට බිත්තිය. ඕක තමයි ඩිම්බ කෝෂය කියලා කියන්නේ. මේ විදියට පාට කරලා පෙන්නුවා. මේ පිටතින්ම තියෙන කොටස තමයි ඩිම්බ කෝෂය කියලා කියන්නේ. ඩිම්බ කෝෂ බිත්තියෙන් මුලින්ම ආවරණය වෙලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා තව ආවරණ දෙකක්. මෙතන එක ආවරණයක් තියෙනවා. ඊට ඇතුලෙන් තව ආවරණයක් තියෙනවා. ඔන්න ඔය ආවරණ දෙකකින් වට වෙලා තමයි ඇතුලේ තියෙන මහා බීජාණු දානිය. දැන් අපිට මතක නම් සීකස් වල මහා බීජාණු දානිය වට කරලා එක ආවරණයයි තියෙන්නේ. ඒ මහා බීජාණු දානිය සහ ඒක වට කරපු ආවරණයත් එක්ක එකතු කරාම අපි සීකස් වලදී කිව්වා ඒකට ඩිම්බය කියලා. සීකස් වල ඩිම්බය. සපුෂ්ප ශාකවලදී ඩිම්බය ගත්තොත් මහා බීජාණු දානිය සහ ඒ වට කරපු ආවරණ දෙකක් තියෙනවා. ඒකට තමයි අපි ඩිම්බය කියලා කියන්නේ. ඩිම්බයත් තව ආවරණයකින් වට කරලා තියෙනවා. ඩිම්බ කෝෂය කියන ව්‍යුහය ඇතුලේ දාලා. බලන්න අර සීකස් වලටත් වඩා මේක තවදුරටත් දියුණු වෙලා තියෙනවා. එතකොට ඩිම්බ කෝෂය කියන කොටස තමයි හමු වෙන්නේ. ඒකේ මහා බීජාණු දානිය ඩිම්බ ආවරණ දෙකකින් වට වෙලා තියෙනවා. ඒක අපි ඩිම්බය කියලා හඳුන්වනවා කියලා ලියනවා. එතකොට අපි ලියනවා ඩිම්බය තුල මහා බීජාණු මාතෘ සෛල අර වගේම මාතෘ සෛල ඌණනය මගින් මහා බීජාණු 4ක් එතෙන්ද නිපද වෙනවා. මෙන්න මේ කතාව හරියට අහගෙන ඉන්න. ඌණනය මගින් අපි දන්නවා නිතරම සෛල 4ක් නිපද වෙනවා. එකක් නෙමෙයිනේ. හැබැයි අපිට මහා බීජාණු කීයයිද ඕන? මහා බීජාණු ගත්තොත් 4ක් ඕනේ නෑනේ. එකයි ඕන. ඇයි? ශුක්‍රාණු ගොඩාක් එනවා. මහා බීජාණු කොහෙටවත් යන්නේ නෑනේ. එකක් තිබ්බහම ඇති අර එන ශුක්‍රාණු ඔක්කොම ටික ඇවිල්ලා එකකට සෙට් වුණාම එක ජීවියක් ඇති කරගන්න පුළුවන්නේ. ඒක නිසා මහා බීජාණු 4ක් ඕනේ නෑ. මේ මහා බීජාණු 4න් එකයි හොඳට සංවර්ධනය වෙලා එතනින් එහාට ජායා ජන්මාණු ශාකයේ බවට පත් වෙන්නේ. ඒකට අපි කියනවා ක්‍රියාකාරී මහා බීජාණුව කියලා. ක්‍රියාකාරී මහා බීජාණුව. හරි? එකයි තියෙන්නේ.
ඌණනේ මාතෘ සෛල ඌණනේ මගින් මහා බීජාණු 4ක් සාදයි. නමුත් එන් එකක් පමණක් ක්‍රියාකාරී මහා බීජාණු බවට පත්වේ. ඒ මහා බීජාණු විකසනය වෙලා ජායා ජන්මානුශාකය ඇති වෙනවා. ජායා ජන්මානුශාකය අපි විශේෂිත නමකින් හඳුන්වනවා කලල කෝෂය කියලා. කලල කෝෂය කියලා. එතකොට කලල කෝෂයේ ව්‍යුහය ඔන්න අදින හැටි දැන් කියලා දෙන්න. පුංජන්මානුශාකය අර පිත්ති වලින් වැටෙච්ච ව්‍යුහය අදින හැටි කිව්වනේ. ඒක නම් නෂ්ටි දෙකයි තිබ්බ එක සරලයි. මේකේ නෂ්ටි දෙක නෙමෙයි ඊට වඩා වැඩි. හොඳට බලාගන්න. ඒක නිසා අදින හැටි අදින විදිය අනිවාර්යෙන් මතක තියාගන්න. ඒකත් එක්කම පාඩම් කරගන්න තියෙන කොටස් ටික. මේ විදියට තියෙනවා කොටසක්. මැදින් තියෙනවා නෂ්ටි එකක් නෙමෙයි නෂ්ටි දෙකක්. හරි? මේ නෂ්ටි දෙක හිතන්න මොකක් හරි සේනාවක් එනවා දෙපැත්තකින්. ඒ සේනාවට අල්ල ගන්න ඕනේ සැකකාරයෝ දෙන්න තමයි මේ ඉන්නේ. හරි? සේනාවේ රජ්ජුරුව එනවා මෙන්න මේ පැත්තේ. රජ්ජුරුව හරි රජින හරි. රජින කියලා ගමුකෝ. රජින එනවා මේ පැත්තෙන්. ජායා කොටසෙන් රජින කියලා ගමු. රජිනට උදව් කරන දෙන්නෙක් එනවා. රජින තනියම එන්නේ නැහැ. රජිනට උදව්වට දෙපැත්තට දෙන්නෙක් එනවා. ඔන්න ඒ දෙන්න. රජින මේ පැත්තෙන් විතරක් වට කරන්නේ මේ කට්ටිය වට කරන්නේ මේ පැත්තෙනුත් 3 දෙනෙක් දානවා. ඔන්න මේ 3 දෙනා. මේ අපිට අල්ල ගන්න ඕන දෙන්න. මේ පැත්තෙන් රජින තව දෙන්නෙක් එක්කෙනවා. මේ පැත්තෙනුත් 3 දෙනෙක් දානවා. එතකොට මේගොල්ලන්ට පැනලා යන්න බෑ. ඔන්න ඔය නම් ටිකත් ඔය කියපු කතාවෙන් මතක තියාගන්න පුළුවන්. මේවට අපි කියනවා ද්‍රවීය නෂ්ටි කියලා. මේවට අපි කියනවා ද්‍රවීය නෂ්ටි කියලා. ද්‍රවීය නෂ්ටි දෙක. හරි? ද්‍රවීය නෂ්ටි දෙකක් තියෙනවා. ද්‍රවීය නෂ්ටි දෙක. මේකට අපි කියනවා ඩිම්බ සෛලය කියලා. එහෙම නැත්නම් අණ්ඩය කියලා කියනවා ඩිම්බ සෛලය. හරි? ඩිම්බ සෛලයට උදව්වට මේ දෙන්න හිටියේ. අර කතාවට ගැලපෙනවා. පේනවනේ. කතාවට ගැලපෙන උදව්වට හිටියේ මේ දෙන්නට කියනවා ආධාරක සෛල කියලා. එතකොට මේ පැත්තෙන් ආපු කට්ටිය ආය මොකද මේ කට්ටියව අල්ල ගන්න. ද්‍රව වලට විරුද්ධයිනේ. ද්‍රව වලට විරුද්ධ නිසා මේවට කියනවා ප්‍රතිදව සෛල කියලා. ප්‍රතිදව සෛල. මේ මැද සෛලයට කියනවා මධ්‍ය සෛලය කියලා. එතකොට සෛල ඔක්කොම කීයක් තියෙද බලන්න. 1 2 3 4 5 6 7ක්. එහෙනම් සෛල 7ක් තියෙනවා කලල කෝෂයේ. සෛල 7ක්. මේකේ තිබෙ සෛල 2යි කුණු කොටසේ. ඊට වඩා මේක සංවර්ධනය වෙලා සෛල 7ක් තියෙනවා නෂ්ටි කීයක් තියෙද? 1 2 3 4 5 6 7 8ක්. නෂ්ටි 8ක්. සෛල 7ක් සහ නෂ්ටි 8කින් සමන්විතයි කලල කෝෂය. කොහොමද මතක තියාගන්නේ? මැද දෙන්නෙක් ඉන්නවා. මේ පැත්තෙන් රජින තව දෙන්නෙක් එක්ක එනවා. එයාලා වල්ල ගන්න. මේ පැත්තෙන් රජින නිකන් ඉන්නේ නෑ. තව 3 දෙනෙක් එවල තියෙනවා. මේ කට්ටිය වල්ල ගන්න. ඒ විදිහට මැද දෙන්නෙක් කොටු කරගෙන ඉන්නවා. ඒ කට්ටියට ද්‍රවීය නෂ්ටි කියනවා. ද්‍රවීය නෂ්ටි වලට විරුද්ධ නිසා මේ කට්ටියට කියනවා ප්‍රතිදව කියලා. ප්‍රතිදව සෛල. රජිනට කියනවා ඩිම්බ සෛලය. රජිනට ආධාර කරන දෙන්නට කියනවා ආධාරක සෛල. හරි? අමතක වෙන්නේ නැහැ නේද? හරි. ඔන්න එතකොට ජායා කොටස ගැනත් ලියන්නේ එහෙම. ජායා කොටස ගැන මොකක්වත් මිස් වෙන්නේ නැහැ. අණ්ඩපේ කියලා ලියනවා. ඒකේ කොටස් 3ක් තියෙනවා කියලා ලියනවා. ඒකෙන් අපිට වැදගත් වෙන ඩිම්බ කෝෂය කියලා ලියනවා. ඩිම්බ කෝෂය ගත්තාම මේකේ මහා බීජාණු දාණි තියෙනවා. මහා බීජාණු තුළ මහා ක්‍රියාකාරී මහා බීජාණු ඇති වෙන විදිය ලියනවා. ඊට පස්සේ ඒක විකසනය වෙලා කලල කෝෂය ඇති වෙනවා කියලා ලියනවා. කලල කෝෂයේ තියෙන සෛල වල නම් ටිකයි, නෂ්ටි වල නම් ටිකයි, නෂ්ටි ගානයි, සෛල ගානයි ලියුවාම ඔන්න ඔක්කොම ටික ලියලා ඉවරයි. එතකොට අපි කතා කරේ කොටු 7 ක්‍රමය කියලානේ මුලින්. ඒකේ මණිපත්‍ර කියන කොටසට විශේෂ මතක තියාගන්න දෙයක් නැහැ. ප්‍රජනක ව්‍යුහය යටතේ ලොකු විස්තරයක් තියෙනවා මතක තියාගන්න. ඒක මතක තියාගන්න තමයි මෙන්න මේ ක්‍රමය කියලා දුන්නේ. මොකද්ද? පත්‍ර බලය, පත්‍ර බලයේ කොටස, බීජාණු දාණිය, බීජාණු අයකින් ඇති වෙන ජන්මාණු ශාකය. හරි? ඊට පස්සේ ප්‍රජනක ව්‍යුහ වලින් අපි එනවා ඊළඟ කොටස දල පත්‍ර. ඒ ප්‍රජනක ව්‍යුහ වල තියෙන මික්ස් කරන්න වැදගත් වෙන්නේ දල පත්‍රනේ. පරාගණයේදී පරාගකාරක. ඒ කියන්නේ කෘමීන්. පරාගකාරක කියන්නේ පරාගණය කරන කට්ටිය. කෘමීන් ආකර්ෂණය කරන්න දල පත්‍ර වැදගත් වෙනවා. ඒ සඳහා වර්ණවත්ව පවතිනවා. සුළඟ මගින් පරාගණය වෙනව නම් වර්ණවත් වෙන්නේ නැහැ. මොකද සුළඟ මගින් පරාගණය වෙද්දී කෘමීන්ව ගෙන්න ගන්න ඕනේ නැහැ. ඒක නිසා සුළඟ මගින් පරාගණය වෙනව නම් දල පත්‍ර වර්ණවත් වෙන්නේ නැහැ. ওই පොඩි පොයින්ට් දෙක විතරයි ඔක් ගැන මතක තියාගන්න වෙන්නේ. ඉතින් ඕක මතක තියාගන්න අමුතු ක්‍රමයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි? මෙහෙම මතක තියාගන්නකොට නිකම් මතක හිටිනවා. ඊට පස්සේ දල පත්‍ර වලින් කෘමීන් ගෙන්නුවට පස්සේ මොකද වෙන්නේ? ඔන්න යනවා 4 වෙනි කොටුවට අපි පරාගණය කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. පරාගණය කියන එකට හරි හැඳින්වීමක් තියෙනවා. නිකන් කියන්න බෑ. ඔහේ කියන්න බෑ පරාගණය කියන්නේ මොකක්ද කියලා. හරිම හැඳින්වීම තමයි කීලේ මතද කලංකයේ මතද මේ පරාග තැම්පත් වෙන්න ඕන ගිහිල්ලා. පරාග කියන මොනවද කියලා දැන් තේරෙනවනේ. පරාග කණිකාවක් කියන්නේ මොකක්ද කියලා මෙතන ඇඳලම කිව්වා. මෙන්න මේ කොටස මතනේ පරාග තැම්පත් වෙන්න ඕන. ඔකට කියන්නේ මොකක්ද? කලංකය. නාලය වගේ තියෙන එක තමයි කීලය. දැන් පැටලෙන්නේ නැහනේ. හරි? පරිණත කලංකය මත පරාග කණිකාව පතිත වීම. මෙතන කීලය කියලා ලියන්න එපා. පරිණත කලංකය මත පරාග කණිකාව පතිත වීම. පරිණත කලංකය මත පරිණත කලංකය මත පරාග කණිකාව පතිත වීමට අපි කියනවා පරාගණය කියලා.
එතෙන්දි පරාගණයේ ආකාර දෙකක් තියෙනවා. මේක කලින් ඉඳන්ම දන්නවා. ස්ව පරාගණය සහ පර පරාගණය. හැබැයි කලින් ඉඳන්ම දැනගත්තට මේකෙන් MCQ එකක් ආපු ගමන් මොකද වෙන්නේ? අහුවෙනවා, වරද්ද ගන්නවා, ලකුණු ටික අඩු කර ගන්නවා. ඇයි? ස්ව පරාගණය කිව්වම ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා පරාග කණිකා එම පුෂ්පයේම ඒ පුෂ්පයේම දැන් පරාග කණිකා ටික ගිහිල්ලා ඒ පුෂ්පයේම තියෙන කලංකයම තැන්පත් වීම තමයි ස්ව පරාගණය කියන්නේ. නෑ නෑ. ස්ව පරාගණය කියන්නේ ඒක විතරක් නෙමෙයි. ඒ ශාකයේ තියෙන වෙන පුෂ්පයක කලංකයම තැන්පත් වුණත් ස්ව පරාගණය. ඇයි? එකම ජීවියානේ. පුෂ්පයට නෙමෙයි අපි ජීවියා කියලා කියන්නේ. ජීවියා කියලා කියන්නේ මුළු ශාකයටම. එතකොට එකම ශාකයේම තැන්පත් වීමනේ ස්ව පරාගණය වෙන්නේ. ඒ පුෂ්පයේම තැන්පත් වුණත් වෙන ඒ ශාකයේම වෙනත් පුෂ්පයක තැන්පත් වුණත් එකම දේ තමයි වෙන්නේ. ඒක නිසා එම පුෂ්පයේම කලංකය මත හෝ එම ශාකයේ වෙනත් පුෂ්පයක කලංකය මත තැන්පත් වුණත් ඒකට අපි කියන්නේ ස්වපරාගණය කියලා. ඕකේ MCQ වලදී වරද්ද ගන්න. පරපරාගණය කියලා කියන්නේ එම විශේෂයෙන්ම වෙනත් ශාකයක. එම විශේෂයෙන්ම වෙනත් ශාකයක. ඕකත් වරද්ද ගන්නවා. මොකද ලියන්නේ නැහැ කොයි වෙලාවකවත්. පරපරාගණය කුමක්ද කියලා ඇහුවොත් මෙන්න මේ කෑල්ල නම් ලියවෙන්නේ නැහැ. යම් කිසි පුෂ්පයක පරාග වෙනත් ශාකයක පුෂ්පයක තැන්පත් වීම කියලා තමයි කට්ටිය ලියන්නේ. මේක ලියන්නේ නැහැ. අඹ මලක තියෙන පරාග කණිකා ගිහිල්ලා පැපොල් හරි වෙන මොකක් හරි එකක් ගිහිල්ලා තැන්පත් වුණා කියලා ගෙඩියක් හැදෙන්නේ නැහනේ. අඹ ඒවා තැන්පත් වෙන්න ඕන අඹ හේකම තමයි. ඒක නිසා එම විශේෂයම කියන එක ලියන එක අතිශය වැදගත්. එම විශේෂයම වෙනත් ශාකයක පුෂ්පයක තැන්පත් වීම. දන්නවා කියලා හිතන් හිටියට වැරදින තැන් දෙකක් තමයි විශේෂයෙන් මෙන්න මේක සහ මෙන්න මේක. එම විශේෂයම වෙන්න ඕන. MCQ වලදීත් හරි වැරදි වලට දෙන්න පුළුවන්. වෙනත් ශාකයක පුෂ්පයක තැන්පත් වීම පරපරාගණය කියලා ආයි වරද්ද ගන්න. හරි. මේ පරාගණය කියන ක්‍රියාවලියට කලංකය මෙතන තැන්පත් වෙන්නේ. කලංකය ඇලෙන සුළු වීම පරාග ප්‍රතිග්‍රහණය කරගන්න, පරාග අල්ල ගන්න, වැටෙන්නේ නැතුව තියාගන්න වැදගත් වෙනවා. කලංකය ඇලෙන සුළු වීම. ඔන්න ඔය ටික තමයි පරාගණය ගැන මතක තියාගන්න තියෙන්නේ. තා පොඩි කොටසක් තියෙනවා. පරාගණය ගත්තට පස්සේ පරාගණයේ ස්ව පරාගණය සහ පරපරාගණය කියන ක්‍රම දෙක ගත්තාම වැදගත්ම වෙන්නේ මෙන්න මේ පරපරාගණය කියන එක. අපි දැනගන්න ඕනේ අයි පරපරාගණය ඔච්චරට වැදගත් වෙන්නේ කියලා. අන්න ඒක බලමු ඊළඟට. මම දැන් ඇහුවොත් අපි ඉන්නේ කීවෙනි කොටුවේද කියලා? 4 වෙනි කොටුවේ තාම ඉන්නේ. හරි පරාගණය කියන කොටුවේ ඉන්නේ. පරාගණය කියන කොටසේ අපි ඊළඟට ලියන්න ඕන මේ පරාගණය අතරින් පරපරාගණය තමයි වැදගත්ම වෙන්නේ කියලා. ඒකට හේතුව ලියන්න ඕන. හේතුව ලියන්න කලින් පොඩ්ඩක් තේරුම් අරගෙන ඉන්න. මේ පොඩි කතාව අහන් ඉන්නකො පොඩ්ඩක්. ඔන්න දැන් මේ උඩරට පැත්තේ අපි හිතමුකෝ මේ පැත්තේ අර තියෙනවනේ එක ලොකු වලව් තියෙනවනේ. අන්න ඒ වලව් පරම්පරා දෙකක් හිටියා. එක පැත්තක හිටියා මුදියන්සේ පරම්පරාව. මේ පැත්තේ ඉඳි අතුකෝරාල පරම්පරාව. හරි. ඔන්න මුදියන්සේ පැත්තේ කෙනෙක් අතුකෝරාල පරම්පරාව එක්කෙනෙක් බැඳා. හරි. අතුකෝරාල පරම්පරාවේ කට්ටිය එක විදියක්, මුදියන්සේ පරම්පරාවේ කට්ටිය එක විදියක්. දැන් මේ දෙන්න බැඳ නිසා මොකද උනේ? වෙනත් පරම්පරා දෙක දෙන්නෙක් බැඳා. ඇති වෙච්ච අලුත් ජීවියාගේ මුදියන්සේලාගේ ලක්ෂණක් තියෙනවා, අතුකෝරාලගේ ලක්ෂණක් තියෙනවා. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් මේ මුදියන්සෙක් කෙනා මුදියන්සේ පරම්පරාවම එක්කෙනෙක් බැඳුවොත් මොකද වෙන්නේ? ඇති වෙන ජීවියාගේ තියෙන්නේ මුදියන්සේලාගේ ලක්ෂණම තමයි. 아무තු ලක්ෂණ නැහැ. අතුකෝරාල එක්කෙනත් එහෙම ඒ පරම්පරාවම එක්කෙනෙක් බැඳනනම් අතුකෝරාලගේ ලක්ෂණම තමයි තියෙන්නේ. මේ අර වෙනස් දෙන්නෙක් බැඳ නිසා මොකද වුනේ? අලුතෙන් ඇති වෙන ජීවියාට මේ දෙන්නගේම ලක්ෂණ ලැබුණා. වෙනස් දෙන්නෙක් එකතු වෙච්ච නිසා අනුන්ගේවා තමන්ගේව නෙමෙයි. හරි තමන්ගේවට අමතරව අනුන්ගේවත් එකතු වුණා. මුලින්ම ජන්මාණු එකතු වුණා. පරසංසේචනයක් වුණා. මුලින්ම අනුන්ගේ ජන්මාණු එකට එකතු වුණා. පරසංසේචනයක් වුණා. ඒකත් එක්ක මොකද වුනේ? මුදියන්සලාගේ ඥානය අතුකෝරලාගේ ඥානය. මේ වෙනස් හැසිරීම ගත්තොත් සම්පූර්ණයෙන් වෙනස් පරම්පරා දෙකක්. මේ කට්ටියගේ අර ඥාන එහෙම නැත්නම් ලක්ෂණ එකට මික්ස් වුණා. ඒක නිසා මුදියන්සලාගේ ලක්ෂණය අතුකෝරලාගේ ලක්ෂණය දෙකම තියෙන අලුත් එකක් ඇති වුණා. අලුත් ඥාන සංකලනයක් ඇති වුණා කියලා අපිට කියන්න පුළුවන්. මේක මේ කට්ටිය වගේත් නෙමෙයි, මේ කට්ටිය වගේත් නෙමෙයි. අලුත්ම එකක්. අලුත්ම එකක්. හරි. වැඩේ කියන්නේ මෙයාට ආවේ මුදියන්සලාගේ තියෙන හොඳ ලක්ෂණ ටිකයි අතුකෝරලාගේ තියෙන හොඳ ලක්ෂණ ටිකයි ගානට තේරිලා. ඒක නිසා මොකද මෙයාට අලුතෙන් ඇති වෙච්ච ජීවියාට හැකියාවක් ලැබෙනවා. මුදියන්සලා අතුකෝරලා දෙගොල්ලොන්ට වඩා හොඳින් ඉන්නේ. හරි. ඒක නිසා එයා මොකද වෙන්නේ? අර කට්ටියට වඩා දියුණු තත්වයකටපත් වුණා. ඒ දියුණු තත්වයකටපත් උනේ මේ වෙනස් ඒවා එකතු වෙච්ච නිසා. මේ පැත්තේ විතරක් එකතු වුණා නම් කොයි වෙලාවකවත් මේ කට්ටියට වඩා හොඳ එකක් ඇති වෙනවද මේ පැත්තේ? නෑනේ මේ කට්ටිය මේ පැත්තේ තියෙන ලක්ෂණ ටිකම තමයි මාරු වෙවි යන්නේ. මේ වෙනස් ඒවා එකතු වෙච්ච නිසා වෙනස්ම එක්කෙනෙක් ඇති වුණා. ඕක නිසා තමයි අපි කියන්නේ පරපරාගණය වැදගත් කියලා. පරපරාගණය නිසා තමයි අලුත් ಜಾති ඇති වෙන්නේ. අලුත් හොඳ ඒවා ඇති වෙන්නේ. නරක ඒවා ඇති වෙන්නත් පුළුවන්. මේක අපි කියන්නේ මෙහෙම පරපරාගණය පරසංසේචනයට හේතු වෙයි. ඒ කියන්නේ පරපරාගණය නිසා තමයි වෙන වෙනස් ජන්මාණු එක එක කට්ටියගේ ජන්මාණු එකතු වෙන්නේ. පරපරාගණය පරසංසේචනයට හේතු වෙයි.
පර සංසේචනය නිසා විශේෂය තුල ජන්මාණු එකතු වුණාට පස්සේ විශේෂය තුල දැන් මිනිසා කියන විශේෂයේ වෙනස් ඥාන දෙකක් එකතු වුණා. මේ කතාවක් මේ කිව්වේ නිකන් මතක තියාගන්න. විශේෂය තුල ඥාන මිශ්‍ර වුණා. ඒ නිසා ඇති වුණා නව ඥාන සංකලනයක්. මේක මේ පැත්තේ තිබෙත් නෑ, මේ පැත්තේ තිබෙත් නෑ. නව ඥාන සංකලනයක් මගින් නව ප්‍රවේණික ප්‍රභේදනයක් ඇති වුණා. ප්‍රවේණික කියන්නේ પરම්පරාව දිගේ යනවනේ. પરම්පරාවේ අලුත් එකක් ඇති වුණා. ප්‍රවේණික ප්‍රභේදනයක් ඇති වුණා. හරි. නව ප්‍රවේණික ප්‍රභේදනයක් ඇති වුණා. මේකේ තියෙන වාසිය තමයි මේක පරිණාමයට දායක වෙනවා. ඒ කියන්නේ પરම්පරාව තිබ්බ දැනින් ඉස්සරහට යන වෙනස් විදියක් අරගෙන ඉස්සරහට යන වැදගත් වෙනවා. ඒක හොඳ පරිණාමයක් නම් ඒක විශේෂයේ පැවැත්ම තහවුරු කරගන්න දායක වෙනවා. හොඳ පැත්තට වෙච්ච පරිණාමයක් නම් ඒකයි අදාළ විශේෂයේ පැවැත්ම තවදුරටත් තහවුරු කරගන්න වැදගත් වෙනවා. එහෙනම් මොකද්ද පරපරාගණය? අපෙන් අහුවොත් පරපරාගණය වැදගත් වෙන්නේ ඇයි? පරපරාගණය නිසා මුලින්ම ජන්මාණු එකතු වුණා වෙනස්. පර සංසේචනයට හේතු වෙයි. ජන්මාණු එකතු වෙද්දී ඒවැයි තියෙන ඥාන මිශ්‍ර වුණා. විශේෂය තුල ඥාන මිශ්‍ර වුණා. ඥාන මිශ්‍ර වෙලා අලුත් ඥාන සංකල්පයක් ඇති වුණා. ඒ නිසා නව ප්‍රවේණික ප්‍රභේදනයක් ඇති වුණා. ඒක නිසා විශේෂයේ පරිණාමය සිද්ධ වුණා. ඒක හොඳ පැත්තට වුණා නම් ඒකෙන් විශේෂයේ පැවැත්ම තහවුරු වීම සිද්ධ වුණා. හරි. අර කතාවත් පාවිච්චි කරලා ඔන්න පරපරාගණයේ වැදගත්කම මතක තියාගන්න. මේ නිසා පරපරාගණය කරගන්න පුෂ්ප විශේෂ වෙලා තියෙනවා. පරපරාගණය කරගන්න අනුවර්තන දරනවා කියලා අපි කියනවා. මේ අනුවර්තන ගත්තාම මුලින්ම තියෙනවා නිකන් සාමාන්‍ය අනුවර්තන ටිකක්. ඒ තමයි පරාගණය කරන කෘමීන් ටික ගෙන්න ගත්තොත් වැඩි හරිනේ. කෘමීන් එක තැනක ඉඳලා පරාගකණිකා වෙන පුෂ්පයකට අරගෙන යනවා. මේ පුෂ්පේම ගොඩක් වෙලාවට වහන්නේ නැහැ නේ. ඊළඟට වහන්නේ වෙන පුෂ්පයක. එතකොට වර්ණයේ සුවඳ වගේ කියන සාමාන්‍ය අනුවර්තන මගින් පරාගණය පරපරාගණය කරගන්න දරන සාමාන්‍ය අනුවර්තන විදිහට අපි කියනවා වර්ණයේ සහ සුවඳ තිබීම පුෂ්පයකට. ඊට අමතරව විශේෂිත අනුවර්තන තවදුරටත් දරනවා. විශේෂිත අනුවර්තන. මේවා පරාගණය සම්බන්ධ නෙමෙයි පුෂ්පයේ විසීම විශේෂිත අනුවර්තන දරනවා. දැන් ওই පරාගණය වෙන්නේ මේ තියෙන රේණු වල තියෙන පරාගකණිකා ගිහිලා කීලය මත තැම්පත් වුණොත්නේ. ඒක වළක්ව ගන්න මුලින්ම පුෂ්පය මෙහෙම try එකක් දුන්නා. මුලින්ම මේ පරාගකණිකා මේක තැම්පත් වුණාට වැඩක් නැති කරා. ඒ කොහොමද කරේ? අපි කිව්වනේ කලංකය පරිණත වෙලා තියෙන්න ඕන පරාගණය සිද්ධ වෙන්න. කලංකය පරිණත වීම ප්‍රමාද කරා. පරාගකණිකා ඇති වුණාට කලංකය පරිණත වෙන්නේ පස්සේ. ඔන්න ඔහොම උපක්‍රමයක් මුලින් පාවිච්චි කරා. ඒ කියන්නේ එතකොට පරාගකණිකා ගිහිලා මේක තැම්පත් වුණාට වැඩක් නැහැ. ඕකට අපි කියනවා විෂම කීලකතාව. හරි? විෂම කීලකතාවය කියලා අපි කියනවා මේ වෙච්ච දෙයට. ඊළඟට ඒත් හරියන්නේ මේ වැඩේ නවත්තන්න බෑ. ඊට පස්සේ පාවිච්චි කරා තව ක්‍රමයක්. තමන්ගේ ඒවා තමන්ගේකෙන් වැටුනහම තමන්ගේ ඒවා ඒ කියන්නේ මේකේ පරාගකණිකා ඒකෙම හෝ එම ශාකයෙන් වෙනත් පුෂ්පයක වැට්ටට පස්සේ මොකද වෙන්නේ? පරාගණය සිද්ධ වෙන්නේ නැහැ. ස්ව වන්ද්‍යතාව. ස්ව කියන්නේ තමන්ගේම තමන්ගේව තමන්ට වඳයි. ස්ව වන්ද්‍යතාව. ඊට පස්සේ ওই මොකක් කළත් හරියන්නේ නැහැ සමහර ඒවායිදී. ඒවයි මොකද කරේ? රේණුයි අණ්ඩපයි වෙන වෙනම ශාක දෙකක තිබ්බා. එහෙම නැත්නම් වෙන වෙනම පුෂ්ප දෙකක තිබ්බා. ඒක ලිංගික පුෂ්ප හඳුන්වලා දුන්නා. එහෙනම් පරපරාගණි සිද්ධ කරගන්න තිබ්බ විශේෂිත අනුවර්තන මොනවද? විෂම කීලකතාව, ස්වබන්ධතාව සහ ඒකලිංගික පුෂ්ප. ඕකත් පොඩ්ඩක් මතක තියෙන විදිහට තමයි අර කිව්වේ කතාවක් විදිහට. ඊට පස්සේ ඔන්න එනවා අපේ පස්වෙනි කොටුවට. පරාගණයෙන් පස්සේ කොටුව තමයි ශුක්‍රාණු නැෂ්ටි පිට වෙන්න ඕන මෙතන ඇති වෙච්ච පරාගකණිකාවෙන් ශුක්‍රාණු නැෂ්ටි පල්ලෙහාට ගමන් කරන්න ඕන. ඕකට අපි කියනවා තනි වචනේ පරෝහණය කියලා. ඕක තමයි අපේ පස්වෙනි කොටුව. ඕකෙදි වෙන්නේ මොකද්ද? මුලින්ම අර තැම්පත් වෙච්ච පරාගකණිකාවෙන් නාලයක් වර්ධනය වෙනවා මේක දිගේ. අර කීලය කියන නාලය තුලින් තා නාලයක් වර්ධනය වෙනවා. මේකට කියන්නේ පරාග නාලය කියලා. පරාග නාලයේදී අර නාල නැෂ්ටිය ජනක නැෂ්ටිය මොකද කරන්නේ? මේකට තල්ලු කර. තල්ලු කර ජනක නැෂ්ටිය අනුනණයෙන් බෙදෙනවා. තනියම යන්න බෑ. මට තනියම යන්න බෑ. ඔකට අනේ මට තා කවුරු හරි ඕන කිව්වහම ජනක නැෂ්ටිය ඕන දෙකකට බෙදෙනවා. ජනක නැෂ්ටිය අපි කියනවා ශුක්‍රාණු නැෂ්ටි දෙකකට බෙදෙනවා කියලා. අන්නේ අවස්ථාවේ තමයි ශුක්‍රාණු නැෂ්ටි බවට පත් වෙන්නේ. මුලින්ම පරාගකණිකාව පරෝහණය වෙනවා. පරාගකණිකාවෙන් පරාගනාලයේ විහිදෙමින් කීලය ඔස්සේ පහළට වර්ධනය වෙනවා. මුලින්ම ඊට පස්සේ ඒකේ තිබ්බ ජනක නැෂ්ටි අනුනණය මගින් බැඳිලා තනියම යන්න බෑ කිව්වනේ. නාල නැෂ්ටිය කිව්වා මං තල්ලු කරන්නම් ඒත් තනියම යන්න බෑ කිව්වා. ජනක නැෂ්ටි අනුනණයෙන් බෙදිලා ශුක්‍රාණු නැෂ්ටි දෙකක් ඇති වුණා. නැතුව ජනක නැෂ්ටිය නාල නැෂ්ටිය පල්ලෙහාට ආව නෙමෙයි. හරි? ජනක නැෂ්ටි අනුනණයෙන් බෙදිලා ශුක්‍රාණු නැෂ්ටි දෙකක් ඇති වුණා මුලින්ම. ඊළඟට පරාගනාලය ඩිම්බයේ තියෙන කොටසක් මේ විදිහට ඇතුළු වෙන්න පුළුවන්. විවරයක් වගේ කොටසක් තියෙනවා. ඔකට අපි කියනවා ద్వාරය. මොන ద్వාරයේද? අනුද්වාරය. දොරක් වගේනේ. අනුද්වාරය. පරාගනාලයේ අනුද්වාරයෙන් ඇතුළු වෙලා ශුක්‍රාණු නැෂ්ටි දෙක ඩිම්බයේ ඇතුලේ තියෙන කලල කෝෂය තියෙනවානේ. ආවරණ දෙකකින් වට වෙලා කලල කෝෂය තියෙනවා. මේ කලල කෝෂයට මුදාහරිනවා. ඒක තමයි වෙන්නේ. පරෝහණය කියන කොටසදී. මුලින්ම පරාගනාලය වර්ධනය වෙනවා. ඊට පස්සේ දෙවෙනියට වෙන වැඩේ ජනක නැෂ්ටි දෙක බෙදලා ශුක්‍රාණු නැෂ්ටි හැදෙනවා. තුන්වෙනියට වෙන වැඩේ අනුද්වාරයෙන් ඒවා ඇතුළු වෙනවා. හරි? එහෙනම් එතන වැඩ තුනකට
අපරෝහණය කියන කොටස කම්ප්ලීට් වෙනවා. ඊළඟට අපි යන් එන 6 වෙනි කොටසට. සංසේචනය. සංසේචනය සරලව ගත්තොත් එහෙම ශුක්‍රාණු ඩිම්බ එකතු වීම තමයි වෙන්නේ. නේ? ඩිම්බ සෛලය ශුක්‍රාණුවේ නෂ්ට එකතු වීමනේ සංසේචනය කියන්නේ. මෙච්චර කල් කතා කරපු ශාක වංශ ටික ගත්තොත් එහෙම එච්චරයි උනේ. හැබැයි සපුෂ්ප ශාකවලදී සංසේචනය කියන එක ගොඩක් වෙනස්කමක් තියෙනවා. මේකට අපි කියනවා ද්විත්ව සංසේචනය කියලා විශේෂ වචනයක්ම පාවිච්චි කරලා ඒක නිසා හඳුන්වනවා ආවෘත බීජ ශාක වලටම අනන්‍ය ද්විත්ව සංසේචනය සිදුවේ. ද්විත්ව කියන්නේ දෙකයිනේ. ද්විත්ව සංසේචනය සිදුවේ. ඒ කියන්නේ නෂ්ටි එකතු වීම දෙකක් වෙනවා. සංසේචනයේදී වෙන නෂ්ටි එකතු වීම දෙකක් සිද්ධ වෙනවා. කරල කෝෂයේ උදාහරණ ශුක්‍ර නෂ්ටියකින් එක් ශුක්‍ර නෂ්ටියක් අණ්ඩය සමග අණ්ඩය කියන්නේ ඩිම්බ සෛලය මතක ඇති. කරල කෝෂයේ මෙතන තිබ්බනේ ඩිම්බ සෛලය. අන්න ඒකත් එක්ක එකතු වෙනවා අර එක ශුක්‍ර නෂ්ටියක්. ඒක ගිහිල්ලා අණ්ඩයත් එක්ක එකතු වෙනවා. අණ්ඩය සමග එක් වෙලා ද්විගුණ යුක්තාණුව සාදනවා. එකක් ද්විගුණ යුක්තාණුව සාදනවා. අනිත් ශුක්‍රාණු නෂ්ටි අර මැද තිබ්බනේ ද්‍රවීය නෂ්ටි දෙකක්. ද්‍රවීය නෂ්ටි දෙක සමග එකතු වෙලා ත්‍රිගුණ නෂ්ටියක් හදනවා. තුනම එකතු වුණාම ත්‍රිගුණයිනේ. ත්‍රිගුණ නෂ්ටියක් සාදනවා. ඔක තමයි සංසේචනයේදී වෙන්නේ. ආවෘත බීජ ශාක වලටම අනන්‍ය ද්විත්ව සංසේචනයක් සිදුවේ. එහිදී කරල කෝෂයේ උදාහරණ එක් ශුක්‍රාණු නෂ්ටියක් අණ්ඩය සමග එකතු වෙලා ද්විගුණ යුක්තාණුව සාදනවා. අනෙක් ශුක්‍රාණු නෂ්ටිය ද්‍රවීය නෂ්ටි දෙක සමග එකතු වෙලා ත්‍රිගුණ නෂ්ටිය සාදනවා. ඊළඟට ඔන්න අපි යනවා අන්තිම 7 වෙනි කොටුවට. 6 වෙනි කොටුවේ වෙච්ච කතාව මතක තියාගන්න පුළුවන්. ද්විත්ව සංසේචනය වෙන්නේ මොනවද? ද්විත්ව කිව්වහම දෙකයි. මොනවද දෙක? ශුක්‍රාණු නෂ්ටි දෙකට වෙච්ච වැඩ දෙක. ශුක්‍රාණු නෂ්ටි දෙකක් ආවනේ. එකක් ගිහිල්ලා අණ්ඩ සෛලේ නෂ්ටියට එකතු වුණා. අනිත් එක මැද තිබ්බ ද්‍රවීය නෂ්ටි දෙකට එකතු වුණා. කරල කෝෂයේ කොටස් ටික මතක කෙනෙක්ට ඒක අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නෑනේ. ඊට පස්සේ අපි යනවා විකසනය කියන කොටසට. විකසනය කියලා කියන්නේ දැන් ওই නෂ්ටි එකතුලා සංසේචනය වුණාට පස්සේ මේ තියෙන කොටස් තව ටිකක් වර්ධනය වෙලා විකසනය වෙලා අලුත් කොටස් බවට පත් වෙනවනේ. එතෙන්දී හරි ඇති වෙච්ච යුක්තාණුව ශුක්‍ර නෂ්ටියයි අණ්ඩේ නෂ්ටියයි එකතු වෙලා ඇති වෙච්ච යුක්තාණුව ඊට පස්සේ කලලය බවට පත් වෙනවා. කලලය කියලා කියන්නේ ටික ටික ශාකයේ වර්ධනය වෙනවා කියන අදහසනේ. ඒකේ මුල් අවස්ථාවට අපි කියනවා කලලය කියලා. අපි ගත්තත් එහෙමයි. මිනිසායි ගත්තත් මුල් අවස්ථාවට කියන්නේ කලල අවස්ථාව කියලා. මුලින්ම කලලය බවට යුක්තාණුව විකසනය වෙනවා. අර ත්‍රිගුණ නෂ්ටි ආහාර සංචිත භ්‍රූණ පෝෂය. ඔන්න වචනයක් කියනවා අලුතෙන් භ්‍රූණ පෝෂය. භ්‍රූණ පෝෂය කියලා කියන්නේ ආහාර. ওই කලලයේ වර්ධනය වෙන්න පෝෂක අවශ්‍යයිනේ. ඒ පෝෂක ටික ගබඩා කරගන්න එකට අපි කියනවා භ්‍රූණ පෝෂය කියලා. ත්‍රිගුණ නෂ්ටියෙන් තමයි ආහාර සංචිත භ්‍රූණ පෝෂය කියන කොටස විකසනය වෙන්නේ. මේකත් එක්කම අපිට chance එක හම්බෙනවා අර ද්විත්ව සංසේචනය කියන එකේ වැදගත්කම මොකක්ද කියලා ප්‍රශ්නයක් අහනවා නිතරම. ඔන්න ඕකට උත්තරේ මතක තියාගන්න. ද්විත්ව සංසේචනයේ වැදගත්කම තමයි කලලයේ විකසනය වීමත් ආහාර සංචිත භ්‍රූණ පෝෂය විකසනය වීමත් කියන දෙකම එකට සිදුවීම නිසා ශාකයේ නිසරු ඩිම්බ වලට පෝෂක අපතේ නොය. මොකක්ද ඒ කිව්වේ? දැන් සීකස් වල ගත්තොත් එහෙම සීකස් වල මේ තියෙන මහා බීජාණුදානිය නම් ඒ මහා බීජාණුදානිය අන්තිමට ඇති වෙනමනේ ජායා ජන්මානුශාකයේ මහා බීජාණු විකසනය වෙලා ජායා ජන්මානුශාකයේ මේ විදිහට ඇති වෙනවා. එතකොට මහා බීජාණුවේ ඉතුරු කොටසට අපි කියනවා කුක්ෂිය කියලා වචනයක් පාවිච්චි කරනවා. ඒකේ අදහස තමයි ආහාර සංචිත වෙලා තියෙනවා. ජන්මානුශාකයේ තියෙන අවස්ථාවේදීම ආහාර සංචිත කරගෙන ඉන්නවා. මොකද කොයි වෙලාවක හරි ජන්මානුශාකයේ නැති වෙනවනේ කලලයක්. කලලයට පෝෂණය සපයන කොයි වෙලාවක හරි ඕන වෙයි කියලා මේකේ ආහාර ටික සංචිත කරගෙන ඉන්නවා ජන්මානුශාකයේ අවස්ථාවේදීම. හැබැයි සපුෂ්ප ශාකවලදී මොකද වුනේ? ආහාර සංචිත කරගන්නේ කලලය ඇති වුණාට පස්සේ. ආහාර සංචිත කරන භ්‍රූණ පෝෂය ඇති වෙන්නේ කලලය විකසනය වුණාට පස්සේනේ. දෙකේම විකසනය වෙන්නේ එකට. මේ වෙයිදී ආහාර කලින් සංචිත කරගෙන ඉන්නවා. මේවා සංසේචනයක් වුණේ නැත්තම් මේ ආහාර අපරාධේ. ආහාර අපතේ යනවා. පෝෂකනේ ශාකයේ තියෙන පෝෂක අපතේ යනවා. මේකෙදි පෝෂක අපතේ යන්නේ නැහැ. මොකද කලලයේ විකසනයත් ආහාර සංචිත භ්‍රූණ පෝෂයේ විකසනයත් එකට සිදුවීම නිසා නිසරු ඩිම්බ කියලා කියන්නේ සංසේචනය නොවන ඩිම්බ. හරි? නිසරු ඩිම්බ වලට පෝෂක අපතේ නොයයි. ඕක තමයි ද්විත්ව සංසේචනයේ වැදගත්කම. සංසේචනයන් දෙකක් එක වෙලාවට කරගන්නෙත් ඒකයි. එක සංසේචනයකින් සිග්නල් එක යවනවා යුක්තාණුව හැදුණා කියලා අනිත් සංසේචනයෙන් සිග්නල් එක යනවා දැන් ආහාර ටික ගබඩා කර ගන්න ඕන කියලා. ඊට පස්සේ ඊට අමතරව ඩිම්බය ගත්තොත් එහෙම. ඒ කියන්නේ අර ඩිම්බය කියන්නේ ආවරණ දෙකත් එක්ක ගත්තට පස්සේ එළියේ තියෙන ආවරණ දෙකත් එක්ක ගත්තාම ඩිම්බය බීජේ බවට පත් වෙනවා. ඩිම්බයේ තිබ්බ ආවරණ දෙක තිබ්බනේ. ඒක බීජාවරණයේ බවට පත් වෙනවා. ඊට පස්සේ මේක වට කරමින් තිබ්බනේ ඩිම්බ කෝෂය. ඩිම්බ කෝෂයේ ඵලයේ බවට පත් වෙනවා. ඩිම්බ කෝෂයේ බිත්තිය පලාවරණයේ බවට පත් වෙනවා. හරි? එතකොට අපි ඔය ඕනම ශාකයේ ගෙඩිය කියලා කියන්නේ මොකක්ද? මුලින්ම මේ පුෂ්පයේ තිබ්බ ඩිම්බ කෝෂය. ඒකේ අර ගෙඩිය පොත්ත වගේ තියෙන ඩිම්බ කෝෂයේ බිත්තිය. ඒක ඇතුලෙන් තියෙන අඹ ගෙඩියක් ගත්තොත් එහෙම බීජය තියෙනවනේ ලොකුවට. ඒ බීජය ගත්තොත් බීජාවරණයේ විදියට තියෙන්නේ ඩිම්බේ ආවරණය. බීජයේ විදියට තියෙන ඩිම්බය.
ඒ බීජය ඇතුලේ තියෙනවා බීජයක් ගත්තාම බීජ ආවරණය තියෙනවා ඇතුලේ තියෙනවා මේ විදිහට කලලේ කොටස. ඉතුරු කොටසේ තියෙන්නේ ආහාර සංජිත වෙලා. මේ කලලේ කොටස වර්ධනය වෙලා තමයි ඊළඟට ශාකයක් ඇති වෙන්නේ. එතෙන්දී ඵලය කියන එකට පොඩි හැඳින්වීමක් තියෙනවා. ඒකත් මතක තියාගන්න පුළුවන්. සංසේචනයත් සමග මං කියවන සිග්නල් එක ඇති වෙනවා කියලා. හෝමෝනමය වෙනස්කම් නිසා සංසේචනය සමග ඇතිවන හෝමෝනමය වෙනස්කම් නිසා ඩිම්බ කෝෂයේ උත්තේජනය වෙලා ඩිම්බේ නෙමෙයි ඩිම්බ කෝෂයේ උත්තේජනය වෙලා ඩිම්බ කෝෂයේ විශාල වීමෙන් සහ විකසනය වීමෙන් ඵලය කියන ව්‍යුහය ඇති වෙනවා. ඩිම්බ කෝෂයේ විශාල වීමෙන් සහ විකසනය වීමෙන් ඵලය කියන ව්‍යුහය ඇති වෙනවා කියලා ලිව්වහම හරි. එහෙම නැත්නම් විශාල වීමෙන් හා විකසනය නැතිවන ව්‍යුහය ඵලයයි කියලා හැඳින්වීම මතක තියාගන්න පුළුවන්. ඒකෙදි මෙන්න මේක ගොඩක් වැදගත් වෙනවා. හෝමෝනමය වෙනස්කමක් මගින් තමයි ඩිම්බ කෝෂයේ උත්තේජනය වෙන්නේ කියන එක. ඵලය කියන එකේ වැදගත්කම් දෙකක් තියෙනවා දැන්. සීකස් වල ගත්තොත් ඵලයක් නැහැ. සපුෂාක වල තමයි ඵලයක් තියෙන්නේ මේ පුෂ්පය කියන ඩිම්බ කෝෂය කියන ව්‍යුහය තිබ්බ නිසා තමයි ඵලයක් තියෙන්නේ. ඵලයෙන් ඇති වෙන ප්‍රධානම වැදගත්කම බීජය ආරක්ෂා කරගන්න. බීජයට වටේ ආවරණයක් දෙන නිසා බීජය ආවරණය කරලා ආරක්ෂා කරගන්න. ඊට පස්සේ පරිණත වුණාම විශාල ඵලයක් බවට සංචිත වෙලා පත් වුණාට පස්සේ සුළඟින් ලේසියෙන් බීජයට පාවෙලා යන්න පුළුවන් වෙනවා. ජලයෙන් ලේසියට පාවෙලා යන්න පුළුවන් වෙනවා. සතුන්ට කන්න පුළුවන් මාංශල කොටසක් ඵලයේ තියාගෙන ඒක කාලා සතුන්ගේ ආධාරයෙන් වැඩි දුරකට යන්න පුළුවන් වෙනවා. ඒ විදිහට ව්‍යාප්තිය පහසු කරන්න දායක වෙනවා ඵලය. ඵලයේ වැදගත්කම් දෙකයි බීජය ආවරණය කරමින් ආරක්ෂාව සපයනවා. ඒ වගේම පරිණත වන විට සුළඟ ජලය සහ සතුන් මගින් ව්‍යාප්ත වීම පහසු කරනවා. ඔන්න ඔය ටික තමයි 7 වෙනි කොටුව යටතේ කතා කරපු විකසනය යටතේ කතා කරන්න තියෙන. එතන ඵලය ගැන ටිකක් වැඩිපුර විස්තර කතා කරා. ඊට පස්සේ ඊට අමතරව තව කරුණු ටිකක් ලියවෙන්න ඕන සපුෂාක ජීවන චක්‍රය යටතේ පුෂ්පයේ අර පත්‍රවල 4ක් තියෙනවා කියන එක ලියලා තිබ්බේ නැහැ. ඒක ලියවෙන්න ඕන මුලින්ම පුෂ්පයේ ප්‍රජනක ව්‍යුහය සහ විශේෂිත පොරෝහයක් බව. ඊට පස්සේ ඒක තිබ්බ මණිපත්‍ර සහ දලපත්‍ර වඳපත්‍ර. ඒකට හේතුව තමයි ඒව ප්‍රජනන කාර්යයට ඍජුවම දායකත්වයක් දක්වන්නේ නැති නිසා. රේණු සහ අණ්ඩප ඍජුවම දායක වෙනවා. මේව ඍජුවම දායක වෙන්නේ නැහැ. දායක වෙනවා. ඇයි දලපත්‍ර දායක වෙන්නේ නැද්ද? කෘමීන් ගෙන්නලා දෙන්නේ. දායකත්වයක් දෙනවා. ඍජුවම දායක වෙන්නේ නැහැ. පරාගණය නොගුණු විට බොහෝ විට ඵලයක් හටගන්නේ නැහැ. පරාගණයක් වුණේ නැත්තම්, ඒ කියන්නේ පරාක්කණිකා තැම්පත් වුනේ නැත්තම් ඵලයක් හටගන්නේ නැහැ. එවිට පුෂ්පය සම්පූර්ණයෙන් ගැලවී වැටේ. ඔන්න ඔය කරුණු ටිකත් ලිව්වනම් පුෂ්පය සම්බන්ධ කරුණු ටිකත් හරි. සපුෂ්ප ශාකවල ජීවන චක්‍රය සම්බන්ධ කරුණු ටිකත් හරි. ඒට තව පොඩි විශේෂිත අවස්ථා දෙකක් තියෙනවා මතක තියාගන්න. මේක මතක තියාගන්න පුළුවන් අර කොටු හතර අමතරව විශේෂිත අවස්ථා දෙකයි කියලා. හරි? විශේෂිත අවස්ථා දෙක තමයි සාමාන්‍යයෙන් අපි කියව සංසේචනය කියන ක්‍රියාවලිය වෙන්න ඕන කියලා. හැබැයි සමහර ශාකවලදී සංසේචනයක් නොවි. සංසේචනය කියලා කියන්නේ ජන්මාණු එකතු වීමක් නොවි. අර ඩිම්බ කෝෂයේ ඵලයක් බවට විකසනය වෙන්න පුළුවන්. ඩිම්බ කෝෂය ඵලයක් බවට විකසනය වෙන්න පුළුවන්. දැන් සාමාන්‍ය විදිහට ඩිම්බ කෝෂයේ ඵලයක් බවට විකසනය වෙන්නේ කොහොමද? සංසේචනයත් එක්ක ඇති වෙන අර හෝමෝනමය උත්ප්‍රේරණයත් එක්ක. හැබැයි සංසේචනය නොවි ඩිම්බ කෝෂයේ ඵලයක් බවට විකසනය වෙන්න පුළුවන්. මේකට අපි කියනවා පාතනොත් ඵලනය කියලා. පයන්න තියෙන්නේ ඒකේ. ඵලය නැති වෙන්නේ පාතනොත් ඵලනය. ඩිම්බ කෝෂයේ ඵලයක් බවට විකසනය වීම. මේක සමහර අවස්ථාවල ස්වාභාවිකවම වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේ කියන්නේ ස්වාභාවිකවම වෙනවා කියන්නේ අර හෝමෝන ටික මොකක් හරි වෙනස් සිදුවීමක් නිසා උත්තේජනය වෙලා ඒක වරදවා වටහා ගන්නවා ඩිම්බ කෝෂය හරි සංසේචනයක් වෙලා කියලා ඩිම්බ කෝෂයේ බෙන් ඵලයක් බවට පත් වෙනවා. එහෙමත් නැත්නම් අපිට ඒ හෝමෝන ටික පිටතින් යොදලා ශාක වර්ධක ද්‍රව්‍ය මගින් පේරණය කරලා පිටතින් පේරණය කරලා ඵලයක් බවට පත් කරන්න පුළුවන්. විශේෂත්වය තමයි මෙතන ඒ වෙලාවට සංසේචනයක් වෙලා නැති නිසා යුක්තාණුවක් ඇති වෙන්නේ නැහැ. යුක්තාණුවක් ඇති වෙන නිසා කලලයක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා මොකද වෙන්නේ? මේවයි බීජ ඇති වෙන්නේ නැහැ. පාතනෝත්පලිත ඵල කියලා කියන්නේ පාතනෝත්පලණය වගේ මේ විදිහට ඇති වෙන ඵල ඒවයි බීජ දරන්නේ නැහැ. ඒක නිසා තමයි කෙසෙල් ගෙඩියක් ගත්තාම මේකේ අපිට හම්බෙන්නේ නැහැ නේ අර අඹ ගෙඩියක වගේ ඇට හම්බෙන්නේ නැහැ. කෙසෙල් ගෙඩියක් ගත්තට පස්සේ බීජ හම්බෙන්නේ නැහැ නේ ලොකුවට. ඔන්න ස්වාභාවිකවම පාතනෝත්පලණය වෙන එකක් තමයි කෙසෙල්. ඊට පස්සේ ශාක වර්ධක ද්‍රව්‍ය මගින් පේරණය කළා. ගොඩක් වෙලාවට කඩවල් වල තියෙනවා මොනවද? ඇට නැති මිදි. සාමාන්‍ය මිදි ගත්තොත් ඇතුලේ ඇට තියෙනවා. කඩේ තියෙන බෑ ඇට නැහැ. එතකොට ඇට නැති මිදි. ඊට පස්සේ ඕගොල්ලෝ දැකලා ඇති අර බස් වල හිම්බෙදෙන තැඹිලි පාට දොඩම්. ඒවයි ගත්තොත් එහෙම ඇට හම්බෙන්නේ නැහැ. අන්න එහෙනම් ඇට නැති දොඩම් සහ ඇට නැති මිදි. ඔය තියෙන කඩේ හම්බෙන දෙක. නිතරම කඩේ හම්බෙන ওই බස් වලට කට්ටිය අරගෙන නගින මිදි සහ දොඩම්. මතක තියාගන්න පුළුවන්. කෙසෙල් වල නෑ ඇට. ඒක ස්වාභාවිකවම හමු වෙන එක. ඔන්න ඔය විදිහට පාතනෝත්පලණය සම්බන්ධ උදාහරණ දෙකක් ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. ඊට පස්සේ සමහර ශාකවල සංසේචනය නොවි බීජ විකසනය වෙන්න පුළුවන්. අත නැති උනේ ඵල. මෙතන නැති වෙන්නේ බීජ. සමහර ශාකවලදී සංසේචනය නොවි බීජ විකසනය වීම. මේකට කියනවා පාතනෝත්භවණය. පාතනෝත්පලණය සහ පාතනෝත්භවණය. පයන්න තියෙන නිසා ඵලය ඇති වෙන එක පාතනෝත්පලණය. පයන්න නැති එකේ තමයි බීජ ඇති වෙන්නේ. ඒක පාතනෝත්භවණය.
එතෙන්දි ශුක්‍රාණුක නෂ්ටියක් කලින් නම් මොකද උනේ ශුක්‍රාණු නෂ්ටියයි අණ්ඩේ නෂ්ටියයි දෙකම එකතු වෙලා තමයි ද්විගුණ උනේනේ. ද්විගුණ නෂ්ටියක් වෙන යුක්තාණුව හදාගත්තේ. ද්විගුණ නෂ්ටියක් සහිත. මෙතන ශුක්‍රාණු නෂ්ටියක් නැතිව අණ්ඩේ ද්විගුණ වීම තමයි සිද්ධ වෙන්නේ. ශුක්‍රාණු නෂ්ටියක් නැතිව තමයි අණ්ඩේ ද්විගුණ වෙන්නේ. ඒක වෙන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. ආකාර තුනක් තියෙනවා ප්‍රධාන. එකක් තමයි අපිට මතකයි අර මේ බීජාණු ඇති වෙද්දී බීජාණු මාතෘ සෛලය කොහොමද ද්විගුණයිනේ. ඒක ඌණණය වෙලා තමයි සාමාන්‍යයෙන් බීජාණු ඇති උනේ. ඒක නිසා මේක ඒක ගුණ උනේ. අන්න එතෙන්දී ඌණණය වෙන්නේ නැතුව පෙරදිලා අනුණණය වෙන්න පුළුවන්. අනුණණය වුණොත් මොකද වෙන්නේ? ඇතිවන මහා බීජාණු ද්විගුණයි. ඒකෙන් ඇතිවන අණ්ඩ සෛලයත් අන්තිමේදී ද්විගුණයි. ඒක නිසා අනුණණයෙන් ද්විගුණ ඩිම්බයක් හට ගැනීම. අනුණණය නිසා ද්විගුණ ඩිම්බයක් හට ගැනීම තමයි පළවෙනි ක්‍රමය. ඩිම්බයක් එහෙම නැත්නම් අණ්ඩයක්. ද්විගුණ අණ්ඩයක්. ඩිම්බය කිව්වහම අර ආවරණ දෙකත් එක තියෙන ව්‍යුහයනේ. ඒක නිසා එක්ක ඩිම්බ සෛලය කියන වචනේ පාවිච්චි කරන්න. අනුණණයෙන් ද්විගුණ ඩිම්බ සෛලයක් ඇතිවීම. එහෙම නැත්නම් ශුක්‍රාණු නෂ්ටිය නැතුව ඩිම්බ සෛලයට පුළුවන් මේ මැද තිබ්බ නෂ්ටියක් එකතු කරගන්න Tamanට. ද්‍රවීය නෂ්ටිය ඒක ගුණ අණ්ඩය සමග පෑහීම. පෑහීම කියන්නේ එකතු වීම. ද්‍රවීය නෂ්ටිය ඒක ගුණ අණ්ඩය සමග පෑහීම ඊළඟ ක්‍රමය. එක්ක පුළුවන් මේ මුලදිම ඒක ගුණ වෙන එක නවත්තගෙන ද්විගුණ විදියට ඉන්න. එහෙම නැත්නම් පුළුවන් ළඟ ඉන්න එක්කෙනෙක් එකතු කරගෙන ද්විගුණ වෙන්න. එහෙමත් නැත්නම් පුළුවන් ළඟ ඉන්න අය එන්නෙත් නැහැ මුල් අවස්ථාවේ නවත්ත ගන්නත් බැරි වුණා. Tamanටම පුළුවන් තමන්ගේ පිටපතක් හදාගන්න. ප්‍රවේණික ද්‍රව්‍ය තමන් ගාව තියෙන එකේ තමම පිටපතක් හදාගන්න. සෛල විභාජනයේදී අර මුල් අවස්ථාවේදී තමන්ගේ පිටපතක් හදාගන්න මෙහෙම තිබ්බ වර්ණ දේහ මෙහෙම ද්විගුණ වෙන්නේ, ද්විකරණය වෙන්නේ. අන්නේ විදිහට ප්‍රවේණික ද්‍රව්‍ය ද්විකරණය කරලා ද්විගුණ වෙන්නත් පුළුවන්. එහෙනම් ආකාර තුනයි අනුණණය වෙලා ද්විගුණ ඩිම්බ සෛලයක් ඇතිවීම, ද්‍රවීය නෂ්ටියක් එක් ගුණ අණ්ඩය සමග පෑහීම, ප්‍රවේණික ද්‍රව්‍ය ද්විකරණය වීම. ওই ක්‍රම තුනට මෙන්න පුළුවන්. මතක තියාගන්න කොහොමද වෙන්න ඕන මොකක්ද? ද්විගුණ එන එක. දැන් මේක නිකන් අටපාඩම් කරලා මතක තියාගන්න පුළුවන්. එතකොට අමතක වෙනවා. දැන් මේක වෙන්න ඕනේ හේතුව දන්නවනේ. අණ්ඩ සෛලයේ ද්විගුණ වෙන්න ඕනේ. එකක් ද්විගුණ වෙන්න පුළුවන් මුලදී මේක ගුණ වෙන එක නවත්තන්න. නැත්තම් ද්විගුණ වෙන්න පුළුවන් ළඟ ඉන්න එක්කෙනෙක් එකතු කරගෙන. එහෙම නැත්තම් ද්විගුණ වෙන්න පුළුවන් Tamanටම තමන්ගේ කොපියක් ඇති කරගෙන. ওই ක්‍රම ටිකනේ ද්විගුණ වෙන්න පුළුවන්. ඔන්නෝම තමයි ආකාර තුන මතක තියාගන්න. එතකොට අපි සපුෂ ශාකවල ජීවන චක්‍ර මතක තියාගත්තේ නම් කොටු 7 ක්‍රමය. ඒකේ මණිපත්‍ර සම්බන්ධ කොටස මතක තියාගන්න හරිය ලේසිනේ. ආරක්ෂාව සම්බන්ධයනේ. ප්‍රජනක ව්‍යුහ මතක තියාගන්න අපි chart එකක් හදාගත්තා. මතකයිනේ. ඒකේ පත්‍ර වලය මොකද්ද? කොටස මොකක්ද? ඒකේ ඇති වෙන බීජාණු දානිය මොකද්ද? බීජාණු මොනවද? ජන්මාණු ශාකය මොනවද? ඔය විදිහට කොටස් පහක් තියෙන chart එකක් හදාගත්තා. දල පත්‍ර වල ඒක ලේසි ආකර්ෂණය කරගන්න එක තමයි වැඩි. පරාගණයේදී පරාගණයේ ආකාර දෙකක් තිබ්බ ස්ව පරාගණයයි පර පරාගණයයි. එතන අර වරදින්න පුළුවන් වැදගත් MCQ පොයින්ට් දෙකක් highlight කරලා කිව්වා. ඒක පොඩ්ඩක් highlight කරලා තියාගන්න MCQ වලදී. මොකද කොහොමත් වරද්දන නිසා. ඊළඟට පර පරාගණයේ වැදගත්කම කියලා දෙන පොඩි උදාහරණයක් කිව්වා අර පරම්පරා දෙකේ කතාව. හරි? ඔන්න ඒක මතක තියාගන්න ඕන පරම්පරා දෙකේ කතාව. ඊට පස්සේ අර ඊළඟට කතා කරානේ ප්‍රෝහණය වෙන්නේ කොහොමද කියලා පරාක්කණිකාව ප්‍රෝහණය වෙන්නේ කොහොමද කියලා කතා කරා. එතෙන්දී අර ප්‍රෝහණය වෙන එක ක්‍රම තුනකට තමයි කිව්වේ. පියවර තුනකට මුලින්ම නාලය වර්ධනය වෙනවා, නෂ්ටිය බෙදෙනවා. ඊට පස්සේ ඒවා ඇතුළට ගමන් කරනවා. අන්න එතෙන්දී කිව්වා පියවර තුනේ ක්‍රමයක්. සංසේචනය ගත්තට පස්සේ සංසේචනය කිව්ව ද්විත්ව සංසේචනයක් වෙන්නේ ද්විත්ව කියන එකෙන් මතක තියාගන්න කියලා. අන්තිමට විකසනය ගත්තාම විකසනයෙන් වැඩිපුර විස්තර කතා කරේ ඵල විකසනය ගැන. ඒක මතක තියාගන්න හිට කිව්වා හෝමෝන දායක වෙනවා කියලා. ඊට අමතරව විශේෂ අවස්ථා දෙකක් කියලා අවසානයේදී කතා කරා පාතනෝත් ඵලනය සහ පාතනෝත් භවනය ගැන. එතකොට මෙතෙන්දී අර සාමාන්‍ය විස්තර ටික ඔයගොල්ලෝගේ නෝට් එකක රිසෝස් බුක් එකේ උනත් හොයාගන්න පුළුවන්. හරියට නෝට් එකකට මතක තියාගන්න ඕන මෙන්න මේ chart එක. ඊට පස්සේ ඒකෙදි ඡායා සහ පුංජන්මානු ශාක අඳින විදිය කියලා දුන්නා. අන්න ඒ දෙක. ඒවයි තියෙන ව්‍යුහ වලට හේතු පවා කිව්වා අන්න ඒ ටික. නැත්තම් හිතෙන්න පුළුවන් මේකේ කියලා දීපු ක්‍රමයක් නෑනේ කියලා. ක්‍රමයක් නෑනේ මේ ක්‍රම ටිකක් තිබ්බා. ඒ ක්‍රම ටික තමයි දැන් මේ ආයි කිව්වේ. ඒ ටික highlight වෙන්න ඕන නිසා. ඊට පස්සේ පරාගණයේදී අර පරම්පරා දෙකේ කතාව. ශුක්‍රනෂ්ටි පිටවීමේදී පියවර 3. ඊට පස්සේ සංසේචනය ගත්තාම ද්විත්ව කියන එකෙන් මතක තියාගන්න හැටි. විකසනයේදී ඵල සම්බන්ධ කොටස විශේෂ අවස්ථා දෙක ගත්තාම දෙකේම හැඳින්වීම ලියන්නේ එකම විදියට. සංසේචනයකින් තොරව. ඊට පස්සේ අරක නම් ඵල විකසනය අරක බීජ විකසනය. ඒකේ උදාහරණ මතක තියාගන්න කියලා දීපු ක්‍රම ටික. ඔන්න ඔය ටික තමයි මේ වීඩියෝ එකේ වැදගත්ම දෙක. ඔයගොල්ලෝ එකතු කරගන්න ඕන අන්නේ මතක තියාගන්න කියලා දීපු ක්‍රම ටික. ඒ ටික පාවිච්චි කරලා මේ කොටස ලේසියෙන් මතක තියාගත්තොත් එසේ එකක් આવොත් පොයින්ට් අඩු කරගන්න නැතුව ලියන්න පුළුවන්. ජීවන චක්‍රය සම්බන්ධ කොටස ඉවරුණාට පස්සේ අර ඇති වෙච්ච ඵලය තියෙනවනේ. ඒ ඵලය එක තැනක ඉඳලා තවත් තැනකට ව්‍යාප්ත වෙන්න ඕනේ. ඒකනේ අරමුණ අපි කියවනේ ශාකවල අරමුණත් ඒක තමන් ඉන්න පරිසරයෙන් වෙනත් පරිසරයකට තමන්ගේ ඊළඟ පරම්පරාව යවන එක.
එහෙනම් ව්‍යාප්තිය සහ ඒ ගියපු තැන ප්‍රෝහණය සිද්ධ වෙන්න ඕන. ඔන්න ඕක වෙන විදිය තමයි ඊළඟට බලන්න යන්නේ. පොඩි කොටසක් තියෙන්නේ. මේකත් අනිවාර්යයෙන්ම ඉවරනකම් බලන්න. මේ කරුණු ටික රිසෝස් එකෙත් ටිකක් පටලැවිලා තියෙන්නේ. මේ පටලැවිලි ටිකත් මග අරගෙන මතක තියාගන්න ක්‍රමත් එක මේ කොටසත් බලමු. මේකෙදි ප්‍රධාන කොටස් තුනකට කඩා ගන්න පුළුවන්. මුලින්ම බලමු කොහොමද එක තැනක ඉඳලා තවත් තැනකට යන්නේ. ඕකට අපි කියනවා ව්‍යාප්තිය කියලා. ව්‍යාප්තිය වෙන්නේ කොහොමද? හරි. ව්‍යාප්ති වෙන අතරේ දැන් හදිස්සිය හරි මේ කට්ටිය මගදී පැලවුණොත් මොකද වෙන්නේ? අර ඇතුලේ කලලය විකසණය වෙමින් තියෙන්නේ. කලලය පැලේ බවට පත් වුණොත් මගදී යන්න කලින් අදාළ තැනට යන්න කලින් අන්න ඒක නිසා කලලය කලින් පැලවෙන එක වළක්ව ගන්න සුප්තවව තියා ගන්නවා කියලා අපි කියනවා. කලින් පැලවෙන්න අවශ්‍ය අවස්ථාව වෙනකන් පැලවෙන නොදී තියා ගන්නවා. සුප්තව තියාගන්නේ කොහොමද කියලා බලමු. ඊට පස්සේ අවශ්‍ය අවස්ථාවට ආවට පස්සේ ප්‍රෝහණය වෙන්නේ. ඒ කියන්නේ පැලේ බවට පත් වෙන්නේ කොහොමද කියලා අන්තිමට බලමු. මුලින් බලමු ව්‍යාප්ත වෙන්නේ කොහොමද කියලා. බීජ ශාක ගත්තාම බීජ ශාකවල තමයි ওই විදිහට කලලය ව්‍යාප්ත වෙන්නේ. ඊට කලින් ශාකවල කලලය ව්‍යාප්ත වුණා නැහැ. කලලය කියන්නේ මේ විදිහට යුක්තාණුම තවදුරටත් වර්ධනය වුණාම මේකට අපි කියනවා කලලය කියලා. අනිත් ඒවා කලලය ව්‍යාප්ත වුණා නැහැ. කලලය කිරීම ජන්මාණු ශාක බවට පත් වුණා එතනම. ඒවා ව්‍යාප්ත වුණේ බීජාණු. හරි. සීකස් වල තමයි මුලින්ම බීජය ව්‍යාප්ත වෙන්න ගන්නෙ. බීජය ව්‍යාප්ත වෙන්නේ කොහොමද? මේ කලලය වටේ ආවරණ දෙකක් හදාගන්න. කලලය වටේ ආවරණ දෙකක් හදා ගන්නවා. ඒක ඇතුලේ පෝෂක ටිකකුත් ගබඩා කර ගන්නවා. ඔන්න ගබඩා කරගෙන හදාගන්න ව්‍යුහය. බීජය නිසා තමයි එක තැනක ඉඳලා තවත් තැනකට යන්න පුළුවන් වෙන්නේ මේ විදිහට පහසුවෙන්. ඒක නිසා බීජ ශාකවල ව්‍යාප්තිය ඒකකය අපි කියනවා බීජය කියලා. එතකොට අපි මුලින්ම ලියන්න ඕන බීජයේ තියෙන කොටස් ටික බීජාවරණය, භ්‍රූණ පෝෂය සහ කලලය කියලා කොටස් තුනකින් බීජය සමන්විතයි කියලා ලිව්වනම් හරි. ඊට පස්සේ දැන් බීජයේ තියෙන්න ඕන භෞමික පරිසරයනේ. මේ භෞමික පරිසරයේ තියාගන්න තියෙන අනුවර්තන. නැත්තම් අපි කියනවා රිසෝස් එකේ දීලා තියෙන වචනෙන් මම ලියුව නැත්තම් මේ වචනය ආවහම උත්තරේ මතක් වෙන්නේ නැහනේ. උපාය මාර්ග කියලා තියෙන්නේ. බීජ විලාශය කියන්නේ බීජයේ තියෙන භෞමික පරිසරයේ ඒ භෞමික ජීවිතයට පවතින උපාය මාර්ග මොනවද? මෙතෙන්දී බීජය ආරක්ෂා කර ගන්න ඕන මොන කොටසද? බීජාවරණයද, පෝෂක ටිකද, වැදගත්ම කොටස මොකද්ද? කලලය. කලලයෙන් ඊළඟ ජීවිය ඇති වෙන්නේ. කලලය තමයි ආරක්ෂා කර ගන්න ඕන. එහෙනම් කලලය ආරක්ෂා කරගන්න අනිත් දෙක තියෙන්නේ අය කියලා ලිව්වනම් හරි. ඔන්න ඔකයි ක්‍රමය. හරි. භෞමික ජීවිතයට අවශ්‍ය උපාය මාර්ග දෙක හැවුවොත් කොහොමද ලියන්නේ? කලලය තමයි වැදගත්ම. කලලය ආරක්ෂා කරගන්න ඉතුරු දෙක උදව් වෙන විදිය ලිව්වනම් හරි. බීජාවරණය උදව් වෙනවා ආන්තික පරිසරවලදී නොනැසී පවත්වා ගන්න. ආන්තික පරිසර කියන්නේ උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන්, ලවණ අධික පරිසරයක් වෙන්න පුළුවන්. ලවණ ටික ඇවිල්ලා කලලය ගෑවෙන්නේ නැහැ. කෙලින්ම ආලෝකය ඇවිල්ලා කලලයට වැටෙන්නේ නැහැ. ඇයි වටේට ආවරණයක් තියෙනවනේ. අන්න ඒක නිසා ආන්තික පරිසරවලදී නොනැසී පවත්වා ගන්න බීජාවරණය වැදගත් වෙනවා. සංචිත ආහාර වැදගත් වෙනවා විකසනයේදී කලලයට පෝෂණය දෙන්න. කලලයට අවශ්‍ය පෝෂණය කලලයට අවශ්‍ය පෝෂණය දෙන්න සංචිත ආහාර වැදගත් වෙනවා. ඕක නිසා තමයි භෞමික පරිසරයේ මේ බීජයට ව්‍යාප්ත වෙන්න පුළුවන් අවස්ථාව ලැබිලා තියෙන්නේ. බීජාවරණයයි පෝෂක ටිකයි නැත්තම් කලලයට එක තැනක ඉඳලා තවත් තැනකට යන්න බෑ. මගදී වැඩේ ඉවර වෙනවා. හරි? මේක නිසා සුළඟ ජලයේ සතුන් කියන ප්‍රධාන ක්‍රම වලින් ව්‍යාප්ත වෙනවා. මේ සඳහා පරිණත වෙච්ච ඵලය උදව් වෙනවා. මේක පහසු කරලා දෙනවා පරිණත වෙච්ච ඵලය. ඒක අපි කලිනුත් කතා කරා. එතකොට ව්‍යාප්තිය යටතේ ලියන්න තියෙන්නේ ওই ටික. ඒකේ අර වැදගත්ම එක තමයි මේ උපාය මාර්ග දෙක. හරි? ඒක මතක තියාගන්නේ කොහොමද? කලලය තමයි වැදගත්ම. කලලය වැදගත් නිසා කලලයට බීජාවරණය වැදගත් වෙන්නේ කොහොමද? සහ කලලයට අර තිබ්බ පෝෂක ටික වැදගත් වෙන්නේ කොහොමද කියලා ලිව්වනම් වැඩේ හරි. ඊට පස්සේ අර සුප්තව පැවතීම කියන කතාව ඔන්න ඔකේ සුප්තව පැවතීම කියන්නේ ගොඩක් කට්ටිය තේරුම් අරගන්න සහ ලියන්නේ වැරදියට. සුප්තව පවතිනවා කියලා කියන්නේ බීජේ පරිණත වීගෙන යනවනේ. බීජේ පරිණත වීගෙන ගිහිල්ලා පැලය වෙන එක නවත්ත ගන්න ඕන කොහොම හරි. මේක පොඩි උදාහරණ කතාවකින් මතක තියාගන්න. අපි පොඩි කාලේ ඉන්නමනේ. පොඩි කාලේ අපි දන්න දේවල් අඩුයි. ටික ටික දැනගෙන අපි පරිණත වෙනවා. පරිණත වෙලා අපිට හිතෙනවා එක අවස්ථාවකදී දැන් අපිට තනියම ඉන්න පුළුවන් කියලා. හරි? තනියම දේවල් ටික කරගන්න පුළුවන් කියලා. හැබැයි ඒ අවස්ථාවේදී අපේ වටේ ඉන්න කට්ටිය කවුද? දෙමව්පියෝ ඉන්නවනේ. වටේ ඉන්න කට්ටිය මොකද වෙන්නේ? අපිට තනියම ඉන්න දෙන්නේ නැහැ. තවදුරටත් අපිව ටික කාලයක් බලා ගන්න. හරි? තවදුරටත් ටික කාලයක් බලාගෙන ඉන්නවා. අපිට එකපාරට එහෙම තනියම ඉන්න දෙන්නේ නැහැ. අපිට හැකියාව තිබ්බත් තනියම ඉන්න දෙන්නේ නැහැ. ඒ කට්ටිය අපිව ආවරණය කරගෙන අපි දිහා නිතරම බලාගෙන ඉන්නවා. ආවරණය කරගෙන ඉන්නවා. ඒ වගේම නිතරම කියනවා තාම ලොකු නෑ, තාම තනියම ඉන්න බෑ කියලා. හරි? ක්‍රම දෙකක් කරනවා. එකක් ආවරණය කරගෙන නිතරම බලාගෙන ඉන්නවා. ඒ වගේම නිතරම හිතේ ඇති කරනවා ඔයි කිව්වට තාම තනියම ඉන්න බෑ කියලා. ඇත්තටම මේක නිසා වාසි දෙකක් අපිට ලැබෙනවා.
අපිට ටික කාලයක් යද්දී වාසි දෙකක් ලැබෙනවා. එකක් තමයි අපිට තනියම ඉන්න ඕන හරි කාලෙදි තනියම ඉන්න ලැබෙනවා. දෙක තමයි අපි වැරදි කාලයකදී තනියම ඉන්න ගියා නම් අපේ ජීවිතයට වෙන්න තිබ්බ හානි, වෙන්න තිබ්බ අවාසි ටික අඩු වෙලා යනවා. කලින්ම තනියම ඉඳලා තනියම දේවල් කරගන්න ගියා නම් වෙන අවාසි ටික අඩු වෙනවා. ඒ වගේම හරි කාලේ තනියම ඉන්න ලැබීම නිසා මොකද වෙන ලැබෙන වාසි ටික ලැබෙනවා. මොකක් නිසාද? අර කොච්චර තනියම ඉන්න පුළුවන් කියලා කිව්වත් ඒකට යන්න නොදී තියාගන්න එක නිසා. අපේ ගෙදර කතාව මතක තියාගන්න පුළුවන්. ওই වගේම තමයි බීජය වෙන්නේ. බීජේ පරිණතයේ එක් අවධියකදී මොකද වෙන්නේ? අර බීජය තුල පවතින කලලය නිෂේධනය වෙනවා. නිෂේධනය කියලා කියන්නේ තවදුරටත් එයා ලොකු වෙන්න දෙන්නේ නැහැ. කලලය නිෂේධනය වෙනවා. කලලය තවදුරටත් වර්ධනය වෙනොත් මොකද වෙන්නේ? බීජයෙන් එළියට වර්ධනය වෙනවා. එහෙම වුණොත් ප්‍රශ්නයක් නේ. ඒක නිසා කලලය නිෂේධනය වෙමින් ස්වභාවිකවම ඵලය තුළ බීජයේ පරෝහණය වීම වළක්වා ගන්න. බීජේ පරෝහණය වෙලා බීජ පැලේ ඇති වෙනවනේ. අන්න ඒක වළක්වා ගන්නවා. ස්වභාවිකවම ඵලය තුළ බීජේ පරෝහණය වළක්වා ගන්න. ක්‍රම දෙකකට තමයි වළක්වා ගන්නෙ. එකක් තමයි අපි කිව්වා අර නිතරම ආවරණය කරගෙන අපි යන්නේ කොහෙද ඉන්නේ කොහෙද නිතරම වට කරගෙන බලාගෙන ඉන්න. බීජ සුප්තතාව පවත්වා ගන්නෙත් එහෙමයි. එකක් බීජාවරණය මගේ. ඊළඟ එක තමයි නිතරම අපිට බෑ කියන එක කියනවා. තාම තනියම ඉන්න බෑ. තාම ලොකු නෑ කියන එක ඔළුවට දාන්න. ඕකට අපි කියනවා නිෂේධක. හරි? කලලයේ නිෂේධක දාලා කලලයේ වර්ධනය වෙන එක නවත්ත ගන්න. බීජාවරණය ගත්තාම බීජාවරණයේ ඝනකම් ශක්තිමත් වීම සහ ජලයට අපාරගම්‍ය වීම. ජලය ඇතුළට එන දෙන්නේ නැහැ. ඒක නිසා කලලයට වැඩේ කරගන්න බෑ. ඒ වගේම ඝනකම් ශක්තිමත් වීම. මේ නිසා කලලයට කඩාගෙන එළියට එන්න බෑ. ඕනේ ක්‍රම දෙක මගින් තමයි බීජයේ සුප්තතාවය පවත්වා ගන්න. බීජයේ සුප්තතාවය යන කුමක්ද කියලා අහුවොත් මේක ලියන්න ඕනේ. බීජයේ පරිණතයේ එක් අවධියකදී කලලයේ නිෂේධනය කරමින් බීජය ස්වභාවිකවම ඵලය තුල පරෝහණය වීම වළක්වා ගැනීම. අර උදාහරණයෙන් මතක තියාගන්න පුළුවන්. කොච්චර තනියම ඉන්න පුළුවන් කිව්වත් එළියට ගිහලා තනියම ඉන්න දෙන්නේ නැහැ. මේක නිසා අපිට ලැබෙන වාසි දෙකක් තියෙනවා කියලා මම කියවනේ. එකක් තමයි හරි කාලෙදී අපිට එළියට යන්න හම්බ වෙනවා. ඒක නිසා වැරදි කාලෙදී අපි එළියට ගිහිල්ලා අපිට වෙන්න තිබ්බ හානිය වැළකෙනවා. හරි කාලෙදීම අපිට එළියට යන්න ලැබෙනවා. ඒකට තමයි කිව්වේ මොකද්ද? වර්ධනය, විකසනය වෙන්න, ව්‍යාප්ත වෙන්න දැන් අනුවර්තන තියෙනවනේ. ඒ ව්‍යාප්ත වෙන්න අනුවර්තන මගින් වර්ධනය, විකසනය නොනැසී පවතින හොඳ අවස්ථාවක්. එහෙම නැත්නම් හොඳ වාසස්ථානයක් ලබා ගන්න හැකියාවක් ලැබෙනවා ශාකයකට නම්. අර හරි කාලයේදී එළියට ගියාම හොඳ chances ලැබෙනවා. හරි. හොඳ අවස්ථාවක් ලබා ගන්න පුළුවන් වෙනවා. අහිතකර පරිසර තත්ත්වවලදී වැරදි අවස්ථාව එළියට ගියොත් විනාශ වෙනවනේ. අහිතකර පරිසර තත්ත්වවලදී නොනැසී පවතින හැකියාව ලැබෙනවා. ඕක තමයි සුප්තතාවයේ වැදගත්කම. සුප්තව තියෙන හේතුව. ඊට පස්සේ පරෝහණය වෙනවා. පරෝහණය වෙන්නේ නිකන් නෙමෙයි අවශ්‍යතාව ටික තිබ්බොත්. අවශ්‍යතාව ටික තමයි බීජය මතක් කරගන්නකෝ ආයි. බීජේ බීජාවරණය තියෙනවා. ඇතුලෙන් ආහාර ටික තියෙනවා. ඊට පස්සේ කලණය තියෙනවානේ. කලණය තියෙනවා. කලලයේ වර්ධනය වෙන්න නම් මොකද වෙන්න ඕන? මේ පෝෂක අවශ්‍ය වෙනවා. පෝෂක බිඳ වැටලා ඒවැය තියෙන ශක්තිය දෙන්න ඕන කලලයට. එතකොට තමයි කලලයේ වර්ධනය වෙන්නේ. පෝෂක බිඳ වැටෙන්න නම් පෝෂක ටික මුලින්ම ද්‍රාව්‍ය වෙන්න ඕනනේ. නිකන් ඝන වෙලා තිබිලා හරියන්නේ නැහැ නේ. ඒක නිසා මුලින්ම ජලය අවශ්‍ය වෙනවා පෝෂක ටිකට. මම මේ සාධක ටික මතක තියාගන්න හැටි කියන්නේ. ඊට පස්සේ ඒව බිඳ වැටෙන්නේ ශ්වසනය මගින් මතකයිනේ. ඒකට අවශ්‍ය වෙනවා ඔක්සිජන්. ශ්වසනය වෙන සායුෂණය වෙන ඔක්සිජන් අවශ්‍ය වෙනවා. එතකොට ශක්තිය නිපදවා ගන්න පුළුවන්. ඒ වගේම මේකට අවශ්‍ය වෙන මේකේ තියෙනවනේ එන්සයිම් විවිධ එන්සයිම් තියෙනවනේ. ඒ එන්සයිම් සක්‍රිය වෙන්න ඒකට අදාළ උෂ්ණත්වය අවශ්‍ය වෙනවා එන්සයිම් වලට. එන්සයිම් අදාළ උෂ්ණත්වයේදී හොඳින් ක්‍රියා කරන්නේ. එන්සයිම් තමයි ක්‍රියාබලිය දැන් වෙමු කියලා හරියට කරවන්නේ. එතකොට එන්සයිම් ඒක නිසා සක්‍රිය වෙන්න ඕනේ. ඒකට උෂ්ණත්වය අවශ්‍ය වෙනවා. ඒක නිසා බීජයක් ප්‍රෝහණය වෙන්න අවශ්‍ය අවස්ථා ටික තමයි මුලින්ම ජලය එන්න ඕනේ ඇතුළට. ඊට පස්සේ ඔක්සිජන් එන්න ඕනේ ඇතුළට. එන්සයිමටික් ක්‍රියා කරන සුසු උෂ්ණත්වය තියෙන්න ඕනේ. එහෙනම් ජලය, ඔක්සිජන් සුසු උෂ්ණත්වය කටපාඩම් කරලා නෙමෙයි තේරුම් අරගෙන සාධක ටික මතක තියාගන්න. යන ප්‍රශස්ත තත්ත්ව ඇති වුණාට පස්සේ සුප්තතාවයේ බිඳ වැටෙනවා. සුප්තතාවයේ බිඳ වැටුණාට පස්සේ බීජ පැලේ බවට පරෝහණය වෙනවා. ඒක වෙන්නේ පියවර 3කට. පළවෙනි පියවර තමයි අර අපි කලින් කිව්වා වගේ ජලය අවශෝෂණය වෙනවා, එන්සයිම් සක්‍රිය වෙනවා, ආහාර සංචිත සචල වෙනවා. ඒ කියන්නේ ජලය අවශෝෂණය ජලය ඇතුළට එනවා. සුසු උෂ්ණත්වය තියෙනම් එන්සයිම් සක්‍රිය වෙනවා. ආහාර සංචිත සචල වෙනවා කියන්නේ ඒව බිඳ වැටෙනවනේ. ලොකුවට තියෙන ආහාර සංචිත මොකද වෙන්නේ? කුඩා අණු බවට බිඳ වැටෙනවා. ආහාර සංචිත සචල වීම ඒත් එක්ක මොකද වෙන්නේ? මේ ශක්තියෙන් කලලයේ ශීඝ්‍රව වර්ධනය වෙනවා. මොකද ශක්තිය ගොඩක් ලැබෙනවා. ඒකත් එක්ක කලලයේ අර වර්ධනය වෙන්න බැරි වෙලා ඉඳපු එකනා ඔන්න එකපාරට ශීඝ්‍රව වර්ධනය වෙනවා. ඊට පස්සේ දෙවෙනියට තමයි මුලින්ම මුලට අදාළ කොටස තමයි එළියට එන්නේ. මුලට අදාළ කොටස ඒකට අපි කියනවා බීජයේ මුලට අදාළ කොටස බීජ මූලය.
බීජාවරණයෙන් පිටතට ඇදේ. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය දෙක එකතුවටම අපි කියනවා බීජ පරෝහණය කියලා. ඇහුවොත් එහෙම හැඳින්වීම ලියන්න ඕන ජලයේ අවශෝෂණය, එන්සයිම සක්‍රිය වීම, ආහාර සංචිත සජල වීම සමග කලලයේ ශීඝ්‍රව වර්ධනය වෙමින් බීජ මූලයේ බීජාවරණයෙන් පිටතට පැමිණීමට තමයි අපි කියන්නේ පරෝහණය කියලා. ඊට පස්සේ බීජ මූලයේ ගුරුත්වය දෙසට වැඩෙනවා. ඒකට අපි කියනවා බීජ මූලයේ ධන ගුරුත්වාවර්තය වැඩි. බීජ අංකුරය කියන්නේ ඉහළට වැඩෙන කොටස. බීජ අංකුරයේ ඍණ ගුරුත්වාවර්තය වර්ධනය වේ. බීජ මූලයේ ධන ගුරුත්වාවර්තය වර්ධනය වේ. බීජ අංකුරයේ ඍණ ගුරුත්වාවර්තය වර්ධනය වේ. ඔන්න එහෙනම් ව්‍යාප්තිය හා ප්‍රෝහණය කියන කොටසත් අපි කතා කරා. රිසෝස් එකේ පටලවල එකට දීලා තියෙන MCQ පොයින්ට් එකක්. ඒ වගේම එසේ එකකට උනත් එන්න පුළුවන්. ඒ කරුණු ටික පිළිවෙලකට කතා කරාම කොටස් තුනකට මුලින්ම කඩාගත්ත කොහොමද ව්‍යාප්ත වෙනීමට අදාළ පොයින්ට් ටික, සුප්තව පැවතීමට අදාළ පොයින්ට් ටික සහ පරෝහණයට අදාළ පොයින්ට් ටික. ව්‍යාප්ත වීමට ගත්තට පස්සේ ඒකෙදි බීජය තමයි ප්‍රධාන ඒකකය කියලා කිව්වා. බීජයට උදව් වෙනවා කිව්වා ඵලය. හරි. එතෙන්දි බීජයේ භෞමික පරිසරයේ ව්‍යාප්ත වෙන දරන අනුවර්තන දෙක මතක තියාගන්න හැටි කිව්වා. සුප්තව ඉන්නේ කියන්නේ මොකක්ද කියන එක මතක තියාගන්න උදාහරණ කතාවක් කිව්වා. ඒකෙන්ම සුප්තව තියාගන්නේ කොහොමද සහ සුප්ත වීමේ වැදගත්කම මොකක්ද කියලා මතක තියාගත්තා. පරෝහණය කියන එක මතක තියාගන්න මේක ඇතුළේ වෙන ක්‍රියාබලිය කියන එක ගැන තේරුම් ගන්න කියලා කිව්වා. කලලයේ වර්ධනය වෙන නම් පෝෂක ඕන. පෝෂකවල ශක්තිය ගන්න නම් ජලය ඇවිල්ලා මුලින්ම පෝෂක සඳහා අවශ්‍ය මාධ්‍ය හදලා දෙන්න ඕන. ඊට පස්සේ ඔය බිඳපට්ටන් ඔක්සිජන් ඕන. ඒ ක්‍රියාවලිය වෙන්නේ එන්සයිම් සක්‍රිය වෙන්න නම් සුසු උෂ්ණත්වයක් තියෙන්න ඕන. ඔහොමයි සාධක තුන මතක තියාගන්නේ. වෙන ක්‍රියාවලියත් උන පියවර තුනකට කඩලම රූප තුනකින් මතක තියාගන්න පුළුවන් මේ විදිහට ලියාගත්තා නම්. ওই ටික තමයි අපිට මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන්ම කතා කරන්න තියෙන්නේ. එතකොට මේකෙන් සපුෂ්ප ශාකවල ලිංගික ප්‍රජනනය සම්බන්ධ චක්‍රය, ඒ වගේම බීජ ව්‍යාප්තිය සහ පරෝහණය කියන ගොඩක් කටියට අමතක වෙන MCQ පොයින්ට් ගොඩක් තියෙන කොටසක් සාකච්ඡා වුණා. ඉතින් හිතනවා මේ කොටසත් මතක තියාගන්න මේ සාමාන්‍ය තියරි නෝට් එකක් ලියන විදියට එහා ගිහිල්ලා chart සහ විවිධ ක්‍රම පාවිච්චි කරලා කියලා දීපු ක්‍රම ටික උදව් වෙන්නේ නැති කියලා.